අයිබෝන් සුබෝදෑසනක් බදාදා දවසේ අරුණෝදයෙන් ජය මගට අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අත්වලක් සපයන්න තමයි අදත් අපි ඔබෝ මුණගැහෙන්නේ. ඉතින් අපි ගැන කතා කරනකොට අපි සාර්ථක වෙන්න අපේ ජීවිත සාර්ථක කරගන්න කොයිතරම් දේවල් අපි කරනවද? අපි හොඳ තැනක ඉන්න, අපි බලාපොරොත්තු වෙන දේවල් හොඳින් ක්‍රියාත්මක කරගන්න අපි හැමෝම කැමතියි. යහපත් ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒ වෙනුවෙන් දෙයක් කරනකොට කවුරු හරි කෙනෙක් ඒ වෙනුවෙන් උපදෙසක් ලබා දෙනවා නම් ඒක දියුණු කරගන්න වැඩි දියුණු කරගෙන හොඳ තත්වයකට පත් වෙන්න ඇත්තටම අපිට ලොකු වටිනාකමක් එකතු කරගන්න පුළුවන් අපේ ජීවිතේට. ඉතින් ඒ නිසා තමයි අද දවසේ මේ උදෑසන ජයමග නාලිකාවෙන් අපි ඔබට එවැනි දෙයක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න බෙහෙවින් එතුමන්ගේ දැනුම බෙදා හදා ගන්න කෙනෙක් ඔහු. ඉතින් ඒ නිසාම තමයි අද දවසේ අපි බොහොම ගෞරවයෙන් ආදරෙන් එතුමන්ව පිළිගන්නේ අරුණෝදයෙන් ජයමගට මහාචාර්ය දයාරෝහණ අතකොරාල් මහත්මයාව. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. ඉතින් ජීවිතය ගැන කතා කරන්නේ ජීවිත සාර්ථකත්වය ගැන කතා කරනකොට එතුමාගේ දැනුම ගැන ඔබ දන්නවා අපිට බෙදා දීලා තියෙනවා කොහොමද විවිධාකාරයෙන් අපේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කියන දේ ගැන. ඉතින් ඊට අමතරව අද දවසේ අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ ස්වයං කතාබහ සඳහා සහ මේ ස්වයං යෝජනා. අහලා තියෙනවද මේ මාතෘකාව ගැන? එහෙම නැත්නම් මෙහි බලපෑම කොයි වගේද කියලා? ඉතින් ඒ නිසා දන්නවා නම් තව ටිකක් දැනගන්න, නොදන්න කෙනෙක් ඉන්නවා නම් හොඳින් දැනගන්න අද මේ කතාබහ ඔබට වැදගත් වේවි. ඉතින් අපි එතුමාගෙන්ම මුලින්ම අහමු මේ ස්වයං කතාබහ කියලා අදහස් කරන්නේ ඇත්තට මොකද්ද? ඔව්. ඇත්තටම ස්වයං කතාව කියලා කියන්නේ අපි ගැනම හිතන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කතා කරනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ බාහිරව කතා කරන. පිට පුජ්‍යලෙන්ද කතා කරනවා. එතකොට දැන් මම මේ කතා කරන්නේ ශ්‍රාවකීන්ට ඔබට. එතකොට ඒක නෙවෙයි මේකෙන්. දැන් අපිටම කතා කරන අවස්ථා තියෙනවා. අපි ඒක තමයි ස්වයං කතා කරන්නේ. අපි කියන්නේ self talk. self talk කියන්නේ තමන්ටම තමන් කරන කතා බහ. එතකොට වෙන විදිහට කියනවා නම් සිතුවිලි. එතකොට මෙවැනි සිතුවිලි සාමාන්‍යයෙන් දවසකට 60000ක් විතර අපේ ඔළුව වල ඇතුල් වෙනවා. එතකොට දැන් ඒව තමයි මේ ස්වයං කතා කියලා කියන්නේ. ස්වයං කියන්නේ මම ඉන්න ගමන් හිතනවා මේක කරන්න බැරි වෙයි. මේක අමාරු වෙයි. මේක කරන්න පුළුවන්. මම සාර්ථක වෙයි. මම ජයග්‍රහණය ලබයි. ඒ නැත්තම් මම අමාරු වෙටි දන්නේ නැහැ. මොනවා වෙයිද දන්නේ නැහැ. මෙන්න මේ විදිහට නිරන්තරයෙන්ම අපේ හිතේ විවිධ සිතුවිලි ගමන් කරනවා. ඒ සිතුවිලි ගමන් කරන සිතුවිලි තමයි අපි ස්වයං කතා කියලා කියන්නේ. එතකොට මේ සිතුවිලි ගමන් කරන හේතු රාශියක් තියෙනවා. එකක් තමයි කුඩා කාලේ ඉඳලම අපිට ලැබිච්ච අත්දැකීම් අනුව තමයි බොහෝ දුරටම සකස් වෙන්නේ. එතකොට අපිට පොඩි කාලේ ඉඳලා අම්මලා තාත්තලා නිතරම කියලා තියෙනවා ඕක කරන්න බෑ. හරියන එකක් නෑ. වැටේ අසාර්ථකයි කියලා ඒක අපිට එකපාරට මතක් වෙනවා. එතකොට ඒක තමයි අපේ හිතේ කරගෙන. එතකොට ස්වයං කතාව ඔන්න ওই විදිහට තමන් කතා කරන දේවල් තමයි අපි මේ ස්වයං කතා කියලා හඳුන්වන්නේ. එතකොට මේව හරියම ප්‍රබලයි. මේ වයින් පුජ්‍යල ජීවිතය වෙනස් කරන්න පුළුවන්, සාර්ථක කරන්නත් පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒක සාර්ථක කරන්න අපි කරන්න ඕනේ මේ ස්වයං කතාවල තියෙන ධනාත්මක පැත්ත මතු කරන එක. අසාර්ථක වෙන්නේ ඍණාත්මක පැත්ත මතු වෙනකොට. එතකොට දැන් අපිට පුළුවන් අපි ගැනම තක්සේරුවක් කරලා බලන්න අපි දවසකට වැඩිපුර කතා කරන්නේ ධනාත්මක සිතුවිලිද නැත්නම් ඍණාත්මක සිතුවිලිද. ඒ අනුව අපිට හිතන්න පුළුවන් මේ පුජ්‍යලයා ධනාත්මක පුජ්‍යලයක් වෙනවද ඍණාත්මක පුජ්‍යලයක් වෙනවද. බොහෝ දුරට සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට වැඩිපුර එන්නේ ඍණාත්මක සිතුවිලි. ඒකට හේතුව දැන් බෞද්ධ ගැන්වීම තියෙනවා ලෝභ දෝෂ මොහ වලින් තමයි සේරම හසුරුවන්නේ. ඒතකොට ලෝභ දෝෂ මොහ වල සියල්ලම තියෙන්නේ ඍණාත්මක ආකල්ප. තරහ ගන්නවා, ඊළඟට තමන්ට තියෙන නැති දෙයක් ගැන කල්පනා කරනවා, ඊළඟට තමයි මෝඩකමට යම් තීරණ ගන්නවා. මේ සේරම මේ ලෝභ දෝෂ මොහ වලින් තමයි හසුරුවන්නේ. ඒතර ඒ වයින් එන්නේ නිකන් අපි කියන වල්පැල කියලා. දැන් අපි සාමාන්‍යයෙන් කියන එක වැහි රැල්ලක් ගියාට පස්සේ ඒ වැහි රැල්ලට මතුවෙන්නේ වල්පැල. ඒ වල්පැල ඕන තරම් මතුවෙනවා. ඒතර වල්පැල ගොඩාක් මතුවනාම ඒ භූමිය නිසරු බවට පත් වෙනවා. ඒ වගේ තමයි සිතුවිලි. සිතුවිලි වල නිකං ගලියට එන්නේ වල්පැල. ඒවා අහිතකර දේවල්. ඒතර ඒ වගේ දේවල් වලින් පිරලා නම් ඒ සිතෙන් ඇත්තයි වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ භූමියේ වැල්ලා තියෙන වල්පැල නම් ඒ භූමියෙන් පළක් වෙන්නේත් නැහැ. එතකොට ඕක තමයි මේ ඍණාත්මක සිතුවිලි ස්වයං කතාවල් සම්බන්ධ කරන්න පුළුවන්. ඒතකොට අපක ස්වාභාවික වෙන්නේ වල්පැල. ඒතකොට මේවා අපිට හිතාමතාම මේවා වෙනස් කරන්න පුළුවන්. ඒකයි මේ කතාව කරන එකේ තේරුමක් තියෙන්නේ. මේ ඍණාත්මක එනවා තමයි. හැබැයි අපට පුළුවන් අපේ අධ්‍යාපනය පාවිච්චි කරලා අපේ දැනුම් පාවිච්චි කරලා දැන් මේ කතාව අහලා ඔබට පුළුවන් ඔබේ හිතේ එන වල්පැල අයින් කරගන්න. ඒතර අපි වල්පැල එක ගලවනකොට අපි කියන ඍණාත්මක සිතුවිලි අපි නවත්තනවා. ගලවලා අපි ඒකම හිස්ව තිබුණොත් ආයෙත් එන්නේ වල්පැලම තමයි. එතකොට අපි කියනවා ඒකට අපි වෙනත් දෙයක් හිතව ගන්න ඕනේ.
දැන් අපි පාත්තියක වල් පැල ගලවලා මල් පැල හිටවුවොත් ඒක ටිකක් අමාරු තමයි. හැබැයි මල් පැල හිටව ගන්න අමාරුයි. පොර දාන්න ඕන, රැක බලා ගන්න ඕන. අපි කවදා හරි එකින් එක වල් පැල ගලව මල් පැල හිටවුවොත් කවදා හරි අර වල් පැල ටික නැතුව ගිහිල්ලා මල් පැල හට ගන්නවා. මල් පැල හටගත්තම එතන තියෙන්නේ මල්. එතකොට ඒක තමයි සිතරත්. සිතේ තියෙන අර ඍණාත්මක සිතුවිල්ල අපි කියන්නේ වල් පැල වගේ. ඒතර ධනාත්මක සිතුවිල්ල අපි කියන්නේ මල් පැල වගේ. ඒතකොට කවදා හරි පුජ්‍යලයකට පුළුවන් නම් ඍණාත්මක සිතුවිලි අයින් කළා ධනාත්මක සිතුවිලි පුරව ගන්න. එහෙනම් ඒ පුජ්‍යලයාගේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගමන් කරනවා. මේක තමයි මේ self talk කරන. ස්වං කතාව ඊටාම සරල ලෙස පැහැදිලි කරනවා. ඒ කියන්නේ තමන්ටම තමන් කරන කතාවක් මේක අපිට හදලා ගන්නේ නැහැ. හැබැයි මේවා සිත ඇතුළට පණිවිඩ නිකුත් කරනවා. හැම වෙලෙම නිකුත් කරනවා. දැන් අපි පාරේ යනකොටත් මේ වැටෙයිද දන්නේ. හැපෙයිද දන්නේ. ඒ විදිහට එනවා. එතකොට අද යන ගමන හරියයිද දන්නේ. දැන් මෙහෙම සිතිවිලි එන එක වළක්වන්න බෑ. මේ සිතිවිලි විශාල සංඛ්‍යාවක් හැම කෙනා තුළම එනවා. එතකොට දැන් අපි මේක අපිට එන බවවත් තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් වේගින් යන නිසා. දැන් මට අපි කියමු දැන් භාවනාවකට එමු ගියාම මේක තේරෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය දවසක මෙහෙම ඉන්නකොට සිතුවිලි ගමන් කරනවා කියලා තේරෙන්නේ නැහැ. අපි භාවනාවකට ගියාම අපි භාවනාදි කරන සිත එකතෙන් කරන් ඉන්නවා. එතකොට අපිට පේනවා හොගාල සිතුවිලි එනවා. ඒ සාමාන්‍ය මේ භාවනාවලට ගියාට අත්දැකීම් ඇතිව රිට්‍රීට් වලට මුල් දවස් 2-3 යනකම්ම හරියට වෙනදට වැඩිය සිතුවිලි එනවා. එතකොට අපි හිතන්නේ අපි තවත් අසාර්ථකයි කියලා. දැන් අත්‍තර මමත් මුල් අවස්ථාවල ගියාම ඉතින් මම හිතුවේ මේක මහා වැරදි වැඩක්. අසාර්ථකද. මෙච්චර කල් ආපු නැති සිතුවිලි ගොඩක් එනවා. එතකොට තවස්සේ අර කමඨාන් දෙන අවස්ථාව තියෙනවනේ. දැන් අපි ගැන සාකච්ඡා කරනවා. ඒතර මම මේක කිව්වා මම භික්ෂුණියක් කියන්නේ තමයි මේ භාවනාවට ගියේ. එතකොට එතුමිය කිව්වා මේ ඕක දැන් එහෙනම් ඔබ නියම විදියට හිතගෙන හිතන්න පටන් ගන්න තියෙනවා. දැන් තමයි ඔබ හිතේ යන්නේම පේන්න පටන් ගන්න. හරියට දැන් ඉස්සර තියුනේ ලින්දකට වතුර ගල් කැටයක් දාලා මෙහෙම විසිරිච්ච ගවා. ඒතර ඇතුළ පෙරුන්නේ නැහැ. දැන් ඔන්න ටික අපි අර විසිරිච්ච බව නවත්තලා භාවනා කරනකොට ඔන්න දැන් ඔබ හිත තැම්පත් වෙලා තියෙනවා. තැම්පත් වෙනකොට තමයි අර යට තියෙන කුණු කන්දල් ටික සේරම පේන්න පටන් ගන්න. ඉතින් මෙහෙම පේන එක හොඳයි. ඒ කියන්නේ ඒ පේනවයි කියලා කියන්නේ අපි හරියට මේ කාර්යයේ යෙදිලා ඉන්නවා. එතකොට තමයි ඇත්ත පේන්නේ. එතකොට අපි මේ දවස්වල කරන්නේ මේ වේගෙන් ගමන් කරනවා. වේගෙන් ගමන් කරනකොට සැබෑ දේ පේන්නේ නැහැ. ඕකයි ඔකේ தත්ත්වය. මට උදාහරණයක් කියන්නත් පුළුවන් මේ අජාන් බ්‍රහ්ම ස්වාමීන් වහන්සේ දවසක් ධර්ම දේශනා කරා. එතුමා කිව්වා දැන් එතුමා ඉන්න මේ ආරාමයට යනකොට සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේදී පැයට කිලෝමීටර් 100ක් විතර වේගෙන් තමයි වාහනේ යන්නේ. ඒකට හැමදාම පැයට කිලෝමීටර් 100 යනකොට මේ කැලෑ පහු වෙනවා, බිම් පහු වෙනවා. දැන් එතකොට ඒවා දකින්නවා. හැබැයි එක දවසක් නැවතිලා මේ කිලෝමීටරයක් විතර ඉස්සරහින් වාහන නවත්තලා පයින් යන්න පටන්. දැන් පයින් යනකොට තමයි මේ ගස් පේන්නේ. දැන් ඉස්සර ගස් පෙරුණාට ගස් වේගයෙන් යනවනේ කිලෝමීටර් 100 වේගයෙන් යනකොට ගස් නිකන් යන තල්ලුවේ. දැන් ගමට නැවත යනකොට ගහ පේනවා. ගහේ අතු පේනවා. කුරුල්ලෝ පේනවා. ගල් මල් පේනවා. මේවා සේරම ගහ සැබෑ වශයෙන් පේන්න පටන් ගත්තේ අර බිමට බහැලා හිමින් යනකොට. මෙච්චර කල් ගියේ වේගෙන්. දැන් අපිත් ඉන්නේ එහෙම තමයි. අපි වේගෙන් ගමන් කරන නිසා හිත ඇතුලේ මොනවා යනවද කියලා තේරෙන්නේ නැත්තරමට වේගෙන් යනවා. හැබැයි නැවතිලා හිතන්න පටන් ගත්තොත් ඔන්න අපිට දැනගත හැකි අර ස්වාමීන් වහන්සේට ගස්වල මල් පෙරුණා, අතු පෙරුණා, කුරුල්ල පෙරුණා වගේ අපටත් මේ හොඳට විස්තර පේන්න පුළුවන්. ඒකද අපි අද ගමන් කරන වේගය අනුව අපිම දන්නේ මොනවද හිතවල ගමන් කරන්න කියලා. ඒකයි මේ ස්වයං කතා පිළිබඳව හොඳට තේරුම් ගත්තොත් අපිට ඒකෙන් හාස්කම් කරන්න පුළුවන්. ඒකෙන් අපේ ජීවිතේ ලොකු වෙනසක් කරගන්න පුළුවන්. ඒකයි මේ වගේ මාතෘකා කතා කරන එකේ තේරුමක් තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපේ සිතුවිලි සහ යටිහිතත් එක්ක ගනුදෙනු කරන අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන් නේ. ඔව්. එක අතකට එකක් වෙනවා. ඔව්. ඒ කියන්නේ බාහිර කෙනෙක් එක්ක අපේ අදහස් අපිට හිතට එන දේවල් කතා කරනවට වඩා තමන් විසින්ම තමන් පිළිබඳව දෙන අවධානයක් වගේ හඳුන්වන්නත් පුළුවන්. දැන් මේ කියන තොරතුරුත් එක්ක ඇත්තටම මේ ස්වයං කතා බහ කෙනෙකුට වැදගත් වෙන්නේ කොයි විදිහටද? ඔව්. දැන් ඔය ස්වයං කතා මම කියපු විදිහට දැන් ස්වයං කතා නිරන්තරයෙන්ම එන්නේ තමන් ගැන අහිතකර පණිවිඩ නා. යටිහිත නිරන්තරයෙන් වෙන උදාසීන වෙනවා. උකටලී වෙනවා. වැඩක් කරන අත ගහනකොටම හිතනවා ඕක කරන්න බෑ කියන. එතකොට වෙන්නේ අර හිතේ තියෙන ජවය අර ශක්තිය ජීව ශක්තිය නැතුව යනවා. එතකොට අපි ඒක කරන්නේ දැන් ළමයෙක් පාඩම් කඩ ගන්නකොටම හිතනවා නම් මට පාඩම් කඩ බැරි වෙයි කියලා. එතකොට එයාට පාඩම් කිරීම හැකියාව එන්නේ නැහැ. ඊළඟට යම් කිසි මේ ගුරුවරයෙක් ළමයෙකුට කියලා තියෙනවා නම් කල්ැතුව වානම් කවදාවත් ගණන් හදන්න බෑ කියලා මේ ළමයා හිතේ තියෙන මට ගණන් හදන්න බෑ කියලා. ඒතකොට එයාගේ ස්වයං කතාවේ තියෙන ගණන් හදන්න බෑ කියන ආකල්ප. ඒක ගණන් හදන්න බෑ කියන ආකල්ප එළියෙන් කටින් කිව්වේ නැතු වුණාට ඒක ඇතුලේ කැරකෙනවා. ඒ නිසාම එයාට ගණන් මතක හිටින්නේ නැහැ. ඒ කියන්නේ මොලේ තියෙන යම් යම් දේවල්ට
එක පදාස තීව්‍ර අවස්ථා තියෙනවා. දැන් ඒ තැන් තියෙන උදාසීන වෙලා. දැන් මේ ඍණ කතාවලදී වෙන්නේ උකටලී වෙනවා. උකටලී වුණාම අර හිත මොලේ තියෙන රසායනිකයන් නියමන්දමට ප්‍රාණවත් වෙන්නේ නැහැ. ජීවේ වැඩි වෙන්නේ නැහැ. එතන කම්පන තරංග දුර්වල වෙනවා. එතකොට වෙන්නේ අර තමන්ගේ තියෙන සැබෑ ශක්තිය මතුවෙන්නේත් නැහැ. එතකොට දැන් අපිට අවශ්‍ය දේ තමයි අර දැන් මේවා හැදෙන්නේ අර විදියට තමයි. හැදෙන්නේ පිටින් එන තොරතුරු වල. උපදිනකොට ඒක එන්නේ නැහැ. දැන් අපි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ පබස්සර මිදම් චිත්තං වදා. චිත්ත tattve ප්‍රභාෂර. ඒක හරි. ඒ ප්‍රභාෂර වුණාට අර ආගන්තුක කියන කිලුට වලින් තමයි මේ සිත කිලුට වෙලා තියෙන්නේ. එතකොට අපි හදා වඩා ගන්න රටාව අනුව හැදිච්ච පරිසරය අනුව ලැබිච්ච ගුරුවරු අනුව කියව පොත්පත් අනුව අහපු මේ ජනමාධ්‍ය රූප අනුව මේ සේරම අනුව අපි සිතේ යම් යම් අදහස් ඇති කරගන්න. ඇති කරගත්තම සිතේ ඒව තමයි රජ වෙන්නේ. ඒව තමයි ඉස්මතු වෙන්නේ. දැන් ඉස්මතු වෙන්නේ ඍණාත්මක දේවල් නම් ඒ පුජ්‍යලයා අසාර්ථක වෙනවා. ඉස්මතු වෙන්නේ ධනාත්මක දේවල් නම් ඒ සාර්ථක කරන්න පුළුවන්. ඒකයි කියන්නේ මේක අපි ඉගෙන ගන්න ඕන, පුහුණු වෙන්නට ඕන. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කොහොම හරි සාර්ථක වෙන අය ඉන්න පුළුවන්. හැබැයි බහුතරයකට බීට වඩා සාර්ථක වෙන්න පුළුවන්. මේ චූටි දේ වෙනස් කරගන්න අපි ඉගෙන ගත්තොත්. ඒකයි මේකේ තියෙන වටිනාකම. ඔව්. දැන් එතකොට මේ ධනාත්මක සහ ඍණාත්මක මේ දෙක අපි තෝරගන්න ඕන විදිහ ගැන අපි හිතන එක තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම මේ ධනාත්මක පැත්ත ගැන කතා කරන්න කලින් ඍණාත්මක සිතවිලි වලට අපි තැනක් දුන්නාම කෙනෙකුගේ මේ ජීවිතයට වෙන බලපෑම කොයි වගේද කියන අපිට උදාහරණයක් සමහරට ඔබතුමාට. ඇත්තටම දැන් මේක අපිට වැට්ටුව අපි පුජ්‍යලින් විතරක් නෙමෙයි ලෝක ශිෂ්ටාචාර වෙලා තියෙනවා. ආනෝල්ඩ් ටොයින්බි කියලා ලෝක ප්‍රකට ඉතිහාසඥයෙක් ඉන්නවා. දැන් එතුමා කරපු පර්යේෂණයක් තියෙනවා ලෝකේ විතාම දියුණු ශිෂ්ටාචාර 20ක් පිළිබඳව. ඒතකොට දියුණු ශිෂ්ටාචාර 20ම යා පෙන්ලා තියෙනවා මේ ශිෂ්ටාචාර පටන් ගත්තේ බොහොම පොඩි තැනකින්. දැන් මෝගල් අධිරාජ්‍ය පටන් ගන්න තියෙන්නේ 3 දෙනෙක්ගෙන්. ඒ 3 දෙනා පොසිටිව්. ඒ 3 දෙනා ඊට පස්සේ 3 දෙනා 10 දෙනෙක් කරගත්තා. ඊට පස්සේ ගමක් දිනු කරගත්තා. ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලෝ අධිරාජ්‍යයක පිහිටෙව්වා. ඒතර පටන් ගත්තේ 3 දෙනෙක්ගේ තියෙන ආත්ම විශ්වාසය. ඒගොල්ලෝ තියෙන ස්වයං කතා. එතකොට මේ වගේ හුඟක් වෙලාවට රජවරුන්ගේ තිබිච්ච විශේෂම නායකයින් ඒ ජන ප්‍රධානීන්ගේ තිබිච්ච ස්වයං කතා පොසිටිව් වෙච්ච කාලයකට ඒ රටවල් දියුණු වෙනවා. එතකොට මෙයා පෙන්නවා මේ අධිරාජ්‍ය 20ම දියුණු වෙලා තියෙන්නේ මේ ස්වයං කතාවල තියෙන ශක්තිමත් බව. ඒතර ගොඩක් දෙනෙක්ගෙන් නෙවෙයි පටන් ගන්න ඕන තැන පටන් ගන්න පොඩි දෙනෙක්ගෙන්. හැබැයි ඒගොල්ලෝ පොසිටිව් නම් ඒගොල්ලෝගේ ශක්තිය තියෙනවා නම් ඒගොල්ලෝ තමන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න. ඉස්සල්ලා 3 දෙනා 10 දෙනෙක් කරගන්නවා ඊට පස්සේ ගමක් හදා ගන්නවා ඊට ගමට මේ පුජ්‍යලෙන් එකතු කරගන්නවා. මේක අර දුටුගැමුණු රජුරුව තමන්ගේ හමුදාව හැදුවා වගේ තමයි. දැන් ලංකාවේ වුණත් එහෙම දැන් චෝල අධිරාජ්‍ය කාලේ ලංකාවේ රාජේන්ද්‍ර චෝල ලංකාව මෙහෙම තල්ලු කරගෙන ගියා දකුණටම. එතකොට දකුණේ බිහි වුණ පුජ්‍යලේ කීර්ති කුමාරයාගේ. එතකොට කීර්ති කුමාරයාගේ තියුණු ස්වයං කතාව තමයි මේක ජයග්‍රහණය කරන්න ඕන. එතකොට ඔහු පටන් ගත්තේ පොඩිවට. ඊට පස්සේ ඔහු ගමේ ඉන්න යාළුවෝ එකතු කරගත්තා. ඊට පස්සේ යාළුවෝ තව අය එකතු කරගත්තා. මෙහෙම එකතු කළා තමයි අන්තිමට ඉන්දියාවේ තියුණු චෝල අධිරාජ්‍යයකට එරෙහිව ලංකාවේ සටනක් දීලා අන්තිමට රාජේන්ද්‍ර චෝල පණ්ඩා දාලා ලංකාවේ ආපහු එක සේසත් කරේ. එතනත් පටන් ගත්තේ එක පුජ්‍යලයකගේ තියෙන ස්වයං කතාව. දැන් එයාගේ ස්වයං කතාව දුබල වුණා නම් එහෙම ওই යුද්ධ වෙන්නේත් නෑ. නමුත් අපිත් නැති වෙන්න පුළුවන්. එතකොට ඉතිහාසය වෙනස් වෙනවා. ඒකින් තමයි ප්‍රබල විශේෂම නායකයා තමයි මෙතන ස්වයං කතා ශක්තිමත් වෙන්නේ. ඒතර ඒ නායකයාගේ පැත්තෙන් බැලුවොත් රටකට පුජ්‍යලයේගේ පැත්තෙන් බැලුවොත් Tamanට. ඒතර මගේ ස්වයං කතා ශක්තිමත් නම් තමයි මම ශක්තිමත් වෙන්නේ. ඒතර මම ශක්තිමත් නම් තමයි අපේ පවුලේ අනිත් අය ශක්තිමත් වෙන්නේ. අපේ පවුලේ අය ශක්තිමත් වුණත් තමයි අපි අල්ලපු අසල්වාසීන් ශක්තිමත් වෙන්නේ. මෙහෙම තමයි මේක පැතිරෙන්නේ. එතකොට අනිත් පැත්තට ඒක හැමම වෙන්න පුළුවන්. ස්වයං කතා මම දුබල නම් මගේ ආත්ම ශක්තිය දුර්වල. ඒතකොට මම කිසි වැඩකට අත ගහන්නේ නැහැ. ඒතකොට මට ආර්ථිකය දියුණු කරගන්න බෑ. ආර්ථිකය දියුණු කරගන්න බැරි අපි පවුලට ප්‍රශ්නයක් බාටපත්. ඒගොල්ලන්ට ඉගෙන ගන්න බෑ. ඒගොල්ලන්ට ගෙයක් හදා ගන්න බෑ. එතකොට දැන් අපේ ආර්ථිකය දුර්වල අසල්වාසීන්ටත් අපි කරදරයක් බාටපත්. ඉතින් රටකටත් එහෙමයි. දැන් රටක ස්වයං කතා දුර්වල නම් ඒ රට පිරිහෙනවා. අපේ රටේ මේ දවස්වල මම නම් දකින්නේ දුබල ස්වයං කතා පාවිච්චි කරන්නේ. රූපවාහිනිය දැම්මත් රේඩියෝ එක ඇහුවත් කතා කරන්නේ මැරිච්ච ගානයි මරණ ගානයි දුබලතාවයි හොරකම් කිරිලි ඇක්සිඩන්ට් තේරෙන. බාහිරිනුත් අපිට එකතු වෙනවා මේ රිනාත්මක. ඔව් බාහිරින් තමයි එකතු වෙන්නේ. දැන් බාහිරින් එකතු වෙන එක මේ ඇතුලේ ඉන්න පුජ්‍යලයා පොසිටිව් එක්කනත් නෙගටිව් කරන්න පුළුවන්. ඒතොර නෙගටිව් පුජ්‍යලේ පොසිටිව් කරන්නයි බාහිරින් එකතු කරන්න ඕනේ. දැන් මේ ජනමාධ්‍ය භූමිකාව තමයි පුජ්‍යලයෙන් ශක්තිමත් කරන්නේ.
ආත්ම විශ්වාසය ගොඩනගන එක. නැත්තම් මිනිමරුන් ගානයි මරණ ගානයි වාර්තා කරන එක නෙවෙයි. එතකොට ඒවා වාර්තා කරන්න වෙන්නේ ජාතියක් පරිහානියටපත් වෙන එක. ජාතියක් පුබුදවන්න. ඒතකොට ජනමාධ්‍ය කියන්නේ ජාතියක් පුබුදවන එක. ඒතකොට දැන් අමතිවරු දේශපාලනඥයෝ කතා කරන්න ඕනේ ජාතියේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? අභියෝග ජයග්‍රහණය කොහොමද? ඒගොල්ලෝ එකතු වෙලා කතා කරන්නේ ඒගොල්ලන්ගේ ස්වයං කතාවල් තියන්නේ මේ හානියමයි, අඩුපාඩුකම්මයි. දැන් ඕව අහගෙන ඉන්න පුජ්‍යලෙන් හිතනවා අපි වැඩක් නැති රටක්, අපි දුර්වලයි, අපිට ගොඩ වෙන්න බෑ කියලා. ඒගොල්ලෝ ස්වයං කතාව හදාගන්න. එතකොට අර ස්වයං කතාව තම තමන්ගේ සිත්වලට එන්නේ අර පිටින් එන සාධකත් එක්ක. ඒක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු අපි ජයග්‍රහණයක දිනනවා කියන පණිවිඩයව. දැන් ක්‍රිකට් ටීම්ස් වලට වෙන්නේ ඒක. දැන් ක්‍රිකට් කණ්ඩායම් වලට කවුරු හරි ජවය කවනවා. දැන් නායකත්වයේ හෝ තවත් කණ්ඩායම් එකතු වෙලා කියනවා අපි දිනනවා මේ සැරේ. කොහොම හරි අපි වර්ල්ඩ් කප් එක දිනන්න ඕන. දැන් ඒ ආකල්පය එනකොට ඒගොල්ලෝ හිතන්නේ ස්වයං කතා ශක්තිමත් වෙන. ශක්තිමත් වෙන හැම දිනාටම ඇගේ තියෙන සියලුම ජවය මතුවෙනවා එක් කරන්න. මට මතකයි එක කතන්දරයක් ඉන්දියාවේ පුහුණුකරුවෙක් ඉන්දියාවේ ටීම් එක හොඳටම පෙරදිගෙන ආවා. එතකොට මේ පුහුණුකරුවා ඊට කලින් දවසේ ඒගොල්ලන් රෑ සේරම බැට්ස් ටික එකතු කරගත්තා. එකතු කරලා මේක දැන් අපි ආශිර්වාද කරා. මේක අපේ ඉන්න හොඳ රිසීවරයෙක් කියලා ආශිර්වාද කරලා එනවා. එතකොට බැච් එක දිරන්න පුළුවන් කියලා. දැන් මේ අරන් ගිහිල්ලා රවුන්ගක් ගහලා ආපහු බැට් එක ගෙනත් දුන්නා. සේරම ආශිර්වාද කරා කියලා මොකක්ද සලකුණුකුත් තියෙනවා. දැන් ඒ සැරේ ගැහුවම මැච් එක දිනුවා. එතකොට පස්සේ උගක් කාල පස්සේ යාගේ ජීවිත කතාවලට ලිව්වේ මං කොහෙවත් අරන් ගියේ නෑ. ඒක වාහනේමයි තිබුණේ. හැබැයි මම ඒකෙන් කරේ අර පුජ්‍යලයන්ගේ සිත්වලට ආකල්පයක් ඇති කරලා මේක දැන් බ්ලෙස් කරලා තියෙන්නේ. ආශිර්වාද ගන්නලා තියෙන්නේ. ඒකින්ද අපි මැච් එක දින්නේ. එතකොට ඒක ස්වයං කතාව තියෙන දිනන මැච් එක. ඒක ගහන්න යන්නේ දිනනවා කියලා හිතන්න. දිනනවා කියලා ගහන කොටයි දිනනවා කියලා ෆීල් කරන කොටයි එක පුජ්‍යලයක් නැත්තම් මේක හරියයිද දන්නේ නැහැ. පරදීද දන්නේ කියලා හිතුවොත් ආපුජ්‍යලේ. දැන් අපි ඉස්සර මැච් ගහන්න ගියේ දිනන්න. දැන් අපි දැන් මැච් ගහන්න යන්නේ නොපැරදියෙන්. දෙකක්. දිනන්න ගහන එක දිනනවා නොපැරදියෙන් ගහන එක කියන්න බෑ. ඉතින් ෆුට්බෝල් ගහනකොට උනත් දිනන ටීම් එකේ ඉන්නේ නිතරම ඉස්සරහින්. ඒගොල්ලෝ බෝල් අරන් යන්නේ ගෝල් එකටමයි. අනිත් අය නිතරම උත්සාහ කරන්නේ එන ගෝල් එක බේර ගන්න. ඉතින් ගෝල් එක බේර ගන්නට ගෝල් ගහන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි අර ගෝල් ගහන්න එන අය එන්නේ ගෝල් ගන්න. ඒකයි සමහරලාට ඔය මේ ප්‍රධාන පුජ්‍යල ප්ලේ වගේ අය. ඒ වගේ අය සෙල්ලම් කරනකොට මැච් දිනන්නේ ඒකයි. ඒ කියන්නේ පෙරදුනත් හොඳ තරගයක් දෙනවා. පරදින්නේ නැහැ ඒගොල්ලෝ. කියන්නේ පරද හොඳ තරගයක් විතරක් නෙවෙයි. ඒගොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් මැච් එකක් ගහනකොට ඕන එකට එක පැත්තට දිනන්නේ. හැම ගන්නට දිනන්නේ නැහැ. හැබැයි ඒ ගහන එක ඒගොල්ලෝ ගහන්නේ අර හොඳ පොසිටිව් විදියට. එතකොට ඒවා ඉතින් අනිත් පැත්තේ තියෙන සාර්ථකත්වය හෝ අවස්ථාවේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. දිනන්නෙම නැහැ. දිනන්නේ නැති වුණාට ඒගොල්ලෝ දිනන මූඩ් එකෙන් තමයි ඉන්නේ. මනෝභාවය හොඳයි. එතකොට අපි ඕනම තරගයක් දැන් අපි ඔලිම්පික් දුවනකොට උනත් අපේ ස්වයං කතාවල නිතරම පුහුණු කරලා තියෙන්නේ මම දිනනවා. මම ගෝල් රම්පතක්කම ගේනවා. දැන් අපි සුසන්ති කාලා වගේ අය ඔය මීටර් 100 දුවන්න යනකොට ඔත 10 දෙනෙක් දුවනවා නම් 10 දෙනාම දුවන්නේ රම්පතක්කමට. 10 දෙනාම කියන්නේ මම තමයි රම්පතක්කම ගන්න. එහෙම තමයි පුහුණු කරලා තියෙන්නේ. දැන් ස්වයං කතාවේ තියෙන්නේ මම රම්පතක්කම ගේනවා. ඊට පස්සේ දුවනවා. ඉතින් දිව්වම ඒ කාටවත් පාලනය කරන්න බෑනේ ඒක. ඒක ඒ වෙලාවේ හැටියට ඒ වෙලාවේ තියෙන ස්ටාර්ට් එක ගත්තේ කොහොමද අනිත් එක්කෙනාගේ ප්‍රවීණත්වය කොහොමද ඒ සේරම තර්ක අනුව එක්කෙනෙකුට රම් පදක්කම හම්බ වෙනවා ඊළඟට රිදී පදක්ක ලෝකඩ පදක්කම හැබැයි ඒකෙන් ඒගොල්ලෝ කම්පා වෙන්නේ නැහැ ඒගොල්ලෝ කියන්නේ දුවන්නේ රම් පදක්කමට ලැබෙන එකෙන් සතුටු වෙනවා දැන් ඒකයි වැදගත් වෙන්නේ ඒ කියන්නේ එතකොට නැත්තම් ලෝකඩ පදක්කමට කවුරුත් දුවන්නේ නැහැ කවුරුත් දුවන්නේ රම් පදක්කමට දැන් ස්වයං කතාවේ තියෙන රම් පදක්කම ගේනවා තමයි එතකොට ඒගොල්ලෝ පුහුණු කරලා තියෙන්නේ එහෙමයි. මම කියන්නේ මම තමයි ආසියා රෙකෝඩ් එක කඩන්නේ. මම මගේ රෙකෝඩ් එක අලුත් කරනවා. එහෙම හිතලා තමයි මේ වැඩ කරන්නේ. එතකොට තමයි මුළු අංගයේ තියෙන සියලුම ජවය ඒ වචනත් එක්ක එකතු වෙනවා. તો සිතෙන් නිකුත් කරන හොඳ පණිවිඩ, දිනන පණිවිඩ. දිනන පණිවිඩ නිකුත් කරනකොට මොලේ නිකුත් කරන හොඳ රසායනිකය, ශක්තිමත් රසායනිකය. ඒ රසායනිකයන් එකතු වෙලා තමයි මේ දුවන්නේ. අද දුවන්නේ කකුල් වලින් නෙවෙයි. දුවන්නේ හිතෙන්. ඕනෑම ක්‍රියාවලියක් සිදු වෙන්නේ කකුල් වලින්වත් අත් වලින්වත් ලිංගේන්ද්‍රයන්වත් එහෙම මොකුත් නෙවෙයි හැම එකම සිද්ධ වෙන්නේ සිතින්. ඒතකොට සිත ප්‍රබල නම් අත් වැඩ කරනවා. සිත ප්‍රබල නම් කකුල් වැඩ කරනවා. සිත දුබල නම් වැඩ කරන්නේ නැහැ. එතකොට ඒ සිතට පණිවිඩ එන්නේ අර තමන්ට කරන කතාව. ඒකයි කියන්නේ ස්වයං කතා පොසිටිව් වුණොත් ප්‍රබල වුණොත් එයාගේ හැකියාව වැඩි වෙනවා. ස්වයං කතා දුබල වුණොත් නෙගටිව් වුණොත් එයාගේ තියෙන හැකියාව අවම වෙනවා.
ඒකයි එතකොට මිනිස්සුන්ගේ මීට වඩා හුඟක් වැඩ කරන්න පුළුවන් තමන්ටම කතා කරන්නේ මොනවද කියලා ටිකක් කල්පනා කරලා බලුවොත්. දැන් ඔබතුමා අර ක්‍රීඩකයෝ ගැන සඳහන් කරපු නිසා දැන් පේලේ වගේ ක්‍රීඩකයෙක් එතකොට සුසන්තිකා ජයසිංහ දැන් මේගොල්ලන්ගේ මේ ඉතිහාසයේ පුංචි කාලේ ඉඳලා වටපිටාව බැලුවොත් එහෙම අර අපි කියන්නේ බොහොම හොඳ පරිසරයක් තිබුණාය නෙමෙයි. නමුත් දැන් ඒ අයගේ සාර්ථකත්වයට ඇවිල්ලා තියෙන්නේ මේ ඍණාත්මක දේවල් වලට වැඩිය ධනාත්මකව හිතපු නිසා වෙන්නේ නැති කියලා අපිට හිතෙනවා. කෙනෙක්ට ඍණාත්මක දේවල් හිතනවා වැඩි කියලා ඔබතුමා සඳහන් කරන්නේ. එතකොට කොහොමද අපි ඒ දේවල් යටපත් කරගෙන ධනාත්මක බවට ඉඩ දීලා සාර්ථකත්වයට ලං වෙන්න උත්සාහ කරන්නේ? ඔව් දැන් අපි අර ප්‍රේර ගන්න ඒගොල්ලෝ ආර්ථික වශයෙන් දුර්වල වුණාට ඒගොල්ලන්ගේ මානසික වශයෙන් ඒගොල්ලෝ දුර්වල නැහැ. මොකද ඒගොල්ලෝ දැන් අත්‍තරම දුප්පත්කම වාසනාවක් කියලා කියන්නේ. අර නැපොලියන් හිල්ගේ තියෙනවා law of success කියලා පොතක්. මගේ දිනුවේ රන්දොට්ටුව කියලා සිංහල පරිවර්තන කරලා තියෙනවා. ඒකේ තියෙනවා දුප්පත්ව ඉපදීම ගැන බෙල්ලේ රන්දන් වලක ඉපදීම ගැන අදි බලාපොරොත්තු දෙමාපියගේ දරුවෙක් නොවීම ගැන දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා කියලා. එතකොට දුප්පත් ඉපදීම දෙවියන්ට ස්තුතිවන්ත කියන්නේ මොකද දුප්පත් ඉපදුණු එක්කෙනා තමයි ඇත්තරම පොළවේ පය ගහලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි වැඩ කරන්නේ. ඒගොල්ලෝ අම්මලා තාත්තලාත් එක්ක වැඩ කරනවා, කණ්ඩ හොයන්න යන්න ඕන සියල්ලම කරන්නේ. එතකොට අපි දන්න මනෝවිද්‍යාව අනුව මේ මොළයේ තියෙන ශක්තියින් වර්ධනය වෙනවා ඒගොල්ලන් ක්‍රියාකාරකම් වැඩි වෙනකොට. ඒ කියන්නේ මේ අතට පදාසයක් මොළයේ තියෙනවා. ෆැකල්ටි එකක් කියලා කියන්නේ අත් වලින් වැඩ කරන තරමට මොළයේ ඒ කොටස වර්ධනය වෙනවා. කකුලට පදාසයක් තියෙනවා. ඒක ඊළඟට ලොකුයි. ඊළඟට කට්ට පදාසයක් තියෙනවා. මේකේ පසින්දුරන්ටම එක එක තැන් තියෙනවා. එතකොට පොඩි කාලේ ළමා කාලේ ළමයින්ට මෙන්න මේ පදාස දියුණු කරගන්න අත්දැකීම් ලැබෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ ශක්තිය වැඩි වෙනවා. දැන් එතකොට දැන් අපි පොහොසත් වෙනකොට වෙන්නේ වැඩකාරයොත් එක්ක ජීවත් වෙනකොට ළමයින්ට පොළවේ අඩිය තියන්න දෙන්නේ නැහැ. අපි රැපින් බේබිස්ලා කියන්නේ රැපින් බේල් ඔතල හදන්න තමයි හදන්නේ. ඒතකොට ඒගොල්ලෝ ඇත්තට මොළේ පැත්තෙන් දුර්වලයි. එතකොට අර පෙරෙල්ල වගේ අය, තෙන්ඩුකා වගේ අය ඒගොල්ලෝ පොඩි කාලේ අර කට්ට කාලේනවා කියලා කියන්නේ. ඒ ආපු ජවයේ එන්න ඒගොල්ලෝ හැමදාම පොඩ දින්නකොට අනිත් ඈත් ඒගොල්ලෝ දිහා බලන් ඉන්නේ වීරයෝ වගේ. ඒ වීරයෝ බලන් ඉන්නකොට මේක තවත් එකතු වෙනවා. කැසියස් ක්ලෙත් කියලා තියෙනවා. දැන් කැසියස්ට මොහොමඩ් ඩලි එයා කියනවා මම මුල්ම බොක්සින් සූරතය ගන්න හිටියේ මම තමයි ලෝකයේ ලෝක සූරයා වෙන්නේ. ඒතකොට එයාට ලෝක සූරෙක් නෙමෙයි. එයා ස්වයං කතා ඇතුනේ මම තමයි ලෝක සූරයා වෙන්නේ. හෙවිවේට් බොක්සින් සූරතය දිනාගන්නේ මම කියන ආකල්පෙත් තමයි මුලින් ඉඳන් පටන් ගන්නේ. අවසානයේ එතන තමයි එයා ගියේ. ඒතකොට එයාගේ ස්වයං කතාව තියුනේ ලෝක සූරයා වෙනවා කියන එක. ඒ හැම ක්‍රීඩකයෙක්ම අර පහළ මට්ටමේ ආර්ථිකව දුප්පත් කියන්නේ මේ නෙගටිව් පුද්ගලෝ නෙවෙයි. ඒගොල්ලෝ ඇත්තටම සමහරවිට බැලුවොත් ඒගොල්ලෝ පොසිටිව් වෙනවා අර හොඳ තල්ලුවක් ආවොත් එහෙම. ඉතින් ඒගොල්ලන්ට සාමාන්‍ය මධ්‍යම පන්ති කුසස් මධ්‍යම පන්තිකට වැඩිය වාසි වැඩි. ඒගොල්ලන්ගේ තියෙන අර අපහසුතාවයෙන් නැදිනකොට ඇති වෙන ජවයම තමයි පස්සේ කාලේ ඒගොල්ලන්ට උදව්වක් වෙන්නේ ජීවිත සාර්ථක කරගන්න. කෙනෙක්ට තමන් ගැන අවබෝධයක් ලබා ගන්න කොහොමද මම ඉන්නේ මේ වගේ තැනක මම ඍණාත්මකව හිතනවා වැඩි වගේ මම ධනාත්මකව හිතන නිසා මට මේ වගේ ගමනක් යන්න පුළුවන් කියන දෙයට වඩා දැන් මේ ඍණාත්මකයි කියන දේ අපි තේරුම් ගන්න එකනේ වැදගත් වෙන්නේ. එහෙම වුණොත් කොහොමද අපි ධනාත්මකව නෑ ඒක ඉතින් අපිට පුළුවන් මෙහෙම කරන්නත් පුළුවන්. උදාහරණයක් ඇත්ත අපි ගොඩක් කොලයක් අරගෙන Tamanට අද පහළ වෙච්ච සිතුවිලි ලියලා බලන්න පුළුවන්. තවන මතක් වෙනකොට අපි කොහොමද මේ පැය කීව 8 ඉඳලා 9 දක්වා දැන් අපි මේ කතා කරනකොට මේක අහගෙන ඉන්න අයගෙත් සිතුවිලි ගමන් කරනවා. ඒගොල්ලෝ ඔය මොන බොරු කතාවද ඔව කරන්න බෑ. ඔහොම වචන පටන් ගන්නවා. ඒක හොඳ අදහසක් ඒක අපටත් පාවිච්චි කරනවා. එහෙමත් යනවා. එතකොට දැන් අපිට පුළුවන් කල්පනා කරලා බලන්න මගේ හිතේ ගියේ මොනවද කියලා ලියලා බලන්න. එතකොට අපි කියන සාමාන්‍ය අපේ පරීක්ෂණ තියෙනවා. එහෙම 10ක් 15ක් ලියලා බලුවම අපිට තේරෙනවා වැඩිපුර බර වෙලා තියෙන්නේ ඍණද ධනද කියලා. ඉස්සෙල්ලා තමන් ඉන්න තැන තේරුම් ගන්න බෑ. තමන් ඉන්න තැන තේරුම් ගන්න නම් තමන් මේක ලියලා බලන්න ඕනේ. ලියලා බලන්න නැතුව අපිට ගණනය කරන්න බෑනේ. අපි ගණනය කරාම වැඩිපුර ඒ පැය ගත කරලා තියෙන පොසිටිව් පැත්තට නම් ඒතර එයා සාර්ථකත්වය. එයා නෙගටිව් පැත්තට නම් ඒක අසාර්ථක වෙනවා. ඒක අර කියන්නේ අර බල සුබ නිමිති පෙරමග පුණ්ඩත් වැඩි කියන. ඒ කියන්නේ ඒ හැම දෙයක්ම කරන්නේ ධනාත්මක සිතිවිලි ඇති කරන එක. දැන් නවකතාවක් කිව්වත් ඔක තේරෙනවා. නවකතාවක් කියන නවකතාවේ පසුබිම් විස්තරය කරන් එනකොට අපිට පේනවා මේ යන ගමන සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා. සාර්ථක වෙනකොට යාට පේන්නේ මල් පිපිලා තියෙනවා, කුරුල්ලෝ කෑ ගහනවා, ලස්සන දේවල් තේරෙන් පේනකොට අයා යන සුබ නිමිති හොඳයි. ඒ කියන්නේ යනකොට වැඩේ කෙරෙනවා කියන ආකල්පෙන් තමයි යන්නේ. එතකොට එයාගේ ඇතුලේ තියෙන්නේ මේ අද සාර්ථක දවසක්. දැන් අද උදේ අපි ගමන පිටත් වෙනකොට හිතනවා අද සාර්ථක දවසක්. වාසනාවන්ත දවසක්. මං කරන කාර්ය හරි කියලා බොහෝ දුරට කරන කාර්ය හරි. ඒ වගේම අද නම් හරියන එකක් නැහැ කියලා හිතුවොත් අර සමයකට අපි කියන හුනේ චොච්චොක් ගෑවොත් නැත්නම් කකුල ගලක වැදුනොත් එහෙම හිතනවා නොදැනුවත්වම පුරුදු කරලා තියෙනවා. එහෙනම් අද අසුබයි කියන. ඒ අසුබයි කියන සිතුවිල්ලත් එක්ක යනකොට අපි බොහොම උදාසීනව යනවා.
අපි කියන රක්ෂණ අලෙවිකරුවන්ට මේක බලපන්. දැන් රක්ෂණ අලෙවිකරුවා ඉන්නේ පොසිටිව් නම් එයාගේ ස්වයං කතා දක්ෂ නම් එයා බොහෝ දුරට යන ඉලක්ක ඉටු කරගන්න. එයා හිතනවා නම් මම දක්ෂ නැහැ මේ කෙරෙන එක නැහැ කියලා කෙරෙන්නේ නැහැ තමයි. ඔය රක්ෂණ ශේෂ්ත්‍රයේ තියෙනවා MDRT කියලා. MDRT කියන්නේ මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් කියන. ඒ කියන්නේ ඒ රටවල් වල ඉන්න ඒ අවුරුද්දේ වැඩිම ආදායමක් ගෙන ආපු දක්ෂයන් පුද්ගලයෝ කීප දෙනෙක් තෝරලා ඒගොල්ලෝ අරිනවා ඒගොල්ලන්ට දෙන ටැග්ගක් හැටියට ඇමරිකාවේ තියෙනවා සම්මේලනය. ඒක හඳුන්වන්නේ MDRT කියලා. මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් කියලා. ඒ කියන්නේ ඩොලර් මිලියන ගත්තු වටපිට සාකච්ඡා. දැන් ඒකට ගිහිල්ලා ආපුවා කීප දෙනෙක් මම හම්බෙලා කතා කරලා තියෙනවා. දැන් එක අවුරුද්දක් ගියා බැලුවම ඊළඟ අවුරුද්දෙත් තරම්. ඊළඟ අවුරුද්දෙත් තරම්. MDRT යන අය 4-5 සැරයක් ගිහින් තියෙනවා. ඉතින් ඒගොල්ලන් මම ඇහුවා කොහොමද ඔයගොල්ලෝ හැමදාම ඔක් කරන්නේ? නෑ සර් අපිට ඒක ඉබේ එන්නේ. ඒ මොකද එක සැරයක් ගියාම ඒක ස්වයං කතාවක් තමයි. එක සැරයක් ගියාම යාට හිතෙනවා මම කතා කරොත් මේක විකුණන්න පුළුවන්. මේක සාර්ථක වෙනවා. ඒ ආකල්පෙන්ම යා ගිහිල්ලා කෙනෙක් එක්ක අලවිය කතා කරන්නේ. එතකොට ඒක මොකද යා හිතුවා තමන් ගැන වර්ණාවක් කරලා මම මෙච්චර කරලා තියෙනවා මේමයි මගේ විශ්වාසයක් ගොඩනගලා එයාගේ ඇතුළේ එයත් විශ්වාසයක්. ඒ තරංග ගමන් කරන අනිත් පුජ්‍යලයට. ඒ චිත්ත තරංගයි මේ තරංග අතර පොඩි සමානත්වයක් ආපු ගමන් එයාට ගිවිසුම අත්සන් කරගන්න පුළුවන්. දැන් අනිතකොට ඒකයි ඒගොල්ලෝ වැඩි වැඩියෙන් ඒගොල්ලන්ගේ ගිය අවුරුද්දට වැඩි මේ අවුරුද්දේ ඒගොල්ලන්ගේ අලවියත් වැඩි. දැන් අනිත් පුජ්‍යලයෝ අලුතෙන් ආපු පුජ්‍යලයෝ දැන් එයා හිතන්නේ මේක කෙරෙයිද දන්නේ නැහැ. මේ මිනිහා මේකට කැමති වෙයිද දන්නේ නැහැ. ඊළඟට අන්න එහෙම කියලා කතා කරනකොට මෙයාත් කතා කරන්නේ මේක නිකන් දෙකට දෙවල්. ඒක අරයටත් ඒකින්ද කිසි උද්දීපනයක් ඇති වෙන්නේ. ඒකින්ද මේ වැඩේ කෙරෙන්නේ නැහැ. එතකොට එතකොට ඒකින්ද දක්ෂ අලෙවිකරුව කියලා කියන්නේ ස්වයං කතාවම දක්ෂයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ හිතන්නේ මේක විකුණන්න පුළුවන්, අලෙවි කරන්න පුළුවන්, මේ පුජ්‍යලමට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකින්ද තමයි රක්ෂණ ශේෂ්ත්‍රයේ ওই ප්‍රතිඵල එන්නේ. ඒකින්ද රක්ෂණ ශේෂ්ත්‍රයේ වැටෙන අය දිගටම වැටලා යනවා. දියුණු වෙන අය දිගටම දියුණු වෙනවා. අන්තිමට ඒගොල්ලෝ ලක්ෂ ගණන් මාසර ගන්නවා. අනිත් යාට හැරලා යනවා. ඔය හැම එකෙම තියෙන පිටිපස්ස තියෙන ස්වයං කතා. ඒ කියන්නේ ඒකින්ද දැන් සාමාන්‍ය ආයතනයකට ආවම මේ ස්වයං කතා දියුණු කරගන්නේ කොහොමද කියලා පුහුණු කරනවා. ඒ පුහුණු කරලා ඒ පුහුණු වැඩි වුණාම ඒගොල්ලන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඒකින්ද ස්වයං කතා දුබලද කියලා චෙක් කරලා පරීක්ෂා කරලා බලලා Tamanට පුළුවන් නෑ මම මේ පැය කතා කරන්නේ ඊට පස්සේ පොසිටිව් දේවල් අසාර්ථක කතා. එතකොට අපිට තියෙනවා දැන් බාහිර වෙන අසාර්ථකවල් අහන්නේ. දැන් ඔය මේ රූප වාහිනී ගොඩනැගිලි දේශපාලන සාකච්ඡා මම එකක්වත් අහන්නේ. මම මගේ ඉගෙන ගන්න ආයත සදහට අහන්න එපා කියලා. මොකද ඒගොල්ලෝ එන්නෙම එක්ක ගහ ගන්න. නන්තිර තියෙන සටන ඊතල ගහ ගන්න තමයි එන්නේ. ඉතින් මේගොල්ලෝ එන්නේ මේ ෆැක්ස් දෑමුකුත් කිසිම අදහසක් නැහැ. ඇවිල්ලා අරයා කියනට මොකක් හරි කියන මොකක් හරි අපේ පැයකුත් නාස්ති වෙනවා. දැන් ඒකෙන් වෙන්නේ අපි දන්නේ නැතුව ජාතික වශයෙන් ඍණාත්මක ස්වයං කතා ජාතියට පැතිරෙනවා. දැන් ඒගොල්ලෝ නිදාගන්නේ ඔය අපබ්‍රංශි ඔළුවේ තියන ලෝභ දෝෂ මොහොටිය වැඩිපුර කරන්නේ. ඒතකොට හෙට උදේ නැගිටින්නේ නිකන් උදාසීන જાතියක්. ඒ වගේම සමහර ටෙලිනාට්‍යත් එවැනි බලපෑම් අනිවා ටෙලිනාට්‍ය හුඟක්. ඒ කියන්නේ ටෙලිනාට්‍ය ප්ලෑන් කරන්න ඕන. කියන්නේ ටෙලිනාට්‍යයක් කියලා මොන හරි පෙන්ලා හරියන්නේ නැහැ. જાතියක් පරිහරණයටපත් වෙන්නේ. දැන් ඔය තියෙන කුණු කන්දල් තේරම දැන් පෙන්නෝනේ ඉන්දියානු ටෙලිනාට්‍ය. ඒවල තියෙන පවුල් අවුල් ගහ ගන්නේවා රණ්ඩු මරා ගන්නේවා. දැන් මේව සේරම ස්වයං කතා දුබල කරනවා. ඒතර ජාතිය පරිහරණයටපත් කරන හරි ලේසි ඔය ටෙලිනාට්‍ය පෙන්නුවම. ඒකින්ද ඒව හදන අය හදන්න ඕනේ මේකෙන් මොකද්ද රටට වෙන්නේ. මේකෙන් මේ පුජ්‍යලයන්ගේ පෞරුෂයට මොකද වෙන්නේ. ඒතර ඒවා මේ රසාත්මකව හදන්න පුළුවන්. ඒක ලස්සන කතන්දර හදන්න පුළුවන්. පුජ්‍යලයන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට යොමු කරන ඒවා. දැන් ඒක හුඟක් පාවිච්චි කරා චීනේ. දැන් චීනේ මම කියවලා තියෙන පොත් ගොඩක් මම ඇත්තටම චීන පොත් දෙකක් පරිවර්තනය කරලා තියෙනවා. ඒක පොතක් මම පරිවර්තනය කරා මාවස් ලාස්ට් ඩාන්ස් කියලා. ඒක සිංහල නම් මම දාලා තියෙන පියාඹන අශ්වයා කියලා. තව එකක් මේ ෆේත්ෆුල් ෆ්ලම් කියලා ඒක පියාඹන අප්සරයි. දැන් ඒගොල්ලොත් ඔය විදිහ තමයි. හැබැයි ඒගොල්ලන්ට එක අවස්ථාවකදී කොහොම හරි පණිවිඩය ඇවිල්ලා මේක අපි දිනන්න ඕන. ජයග්‍රහණය කරන්න ඕන. ඒක මාओ සේතුන්ගේ බලපෑම් තියෙන දවස්වල. ඊට සමහරට ඒක ගුරුවරේ දැන් මේ ලාओස් මාස් ඩාන්ස් මේ මාओස් ලාස් ඩාන්ස් කියන පොතේ එතන ඒ ලී කන්සින් කියන පුජ්‍යලට ඒක ගුරුවරේ ෂියාओ කියලා. ඒ ෂියාओ කියන ගුරුවරයා තමයි මෙයාට පණ පෙව්වේ. එයාක පුතා ඔයා මේක දිරන්න ඕන. ඔයාට කරන්න පුළුවන්. රවුන්ඩ් 3ක් මේ නටන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. රවුන්ඩ් 5කට යන්න ඕන. රවුන්ඩ් 5කට ගියාම කව රවුන්ඩ් 10ක් යන්න. රවුන්ඩ් 5 නම් කාටවත් නටාගත හැකි. අර කරගෙන එක බැලේ ඩාන්සින් රවුන්ඩ් 10ක් යන්න. රවුන්ඩ් 10 යන හිතන්න බෑ. හැබැයි අවසාන රවුන්ඩ් 10ට එනවා. අන්තිමට ලෝකේ තියෙන ඉන්න හොඳම ප්‍රකටම බැලේ ඩාන්ස් වලටපත් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 11 දී එදා වේල කන්න නැතුව හිටපු ළමයෙක් අවුරුදු 18 දී ලෝකෙ වැඩිම වැටුප් ගන්න ඇමරිකාවේ හූස්ටන් වල ප්‍රධාන බැලේ ඩාන්සර් වෙනවා.
දැන් මේ කතාව තමයි ඔය පොතේ තියෙන්නේ මහවල් ඩාන්ස් කියන පොතේ. දැන් එයා දැනුත් ජීවත් වෙන පුද්ගලයෙක්. එතකොට ඒ කතාවේ තියෙන්නම ස්වයං කතාව තමයි වෙනස් කරේ. ඒ ගුරුවරයා කරේ ඔබට පුළුවන්. කරන්න පුළුවන්. අනිත්‍යය කරන මට්ටම කරලා තේරුමක් නැහැ. ඔබේ ශක්තිය වැඩි. එතකොට ඒක ඇතුළු වුණාම දැන් එයාම තමන්ම උත්සාහ කරනවා. කරලා තමයි සාර්ථකත්වයට කරා යන්නේ. ඒකයි කියන්නේ ස්වයං කතාවලින් જાතියක් වෙනස් කරන්න පුළුවන්. ඔව් දවසක් අවසන් වෙනකොට වගේම දවස ආරම්භ කරනකොටත් මේ ස්වයං කතා බහ සුබවාදී වෙන තරමට ඔබට වගේම රටට ලොකු යහපතක් වෙනවා කියන දේ අපිට සඳහන් කරන්න පුළුවන්. ධනාත්මක කතා බහ එකම එන මාතෘකාවක් තමයි මේ සුබවාදී චින්තනය කියන දේ. මේ හැම දෙයක්ම අපි ධනාත්මකව ඉදිරියට ගෙන යන්න හේතු වෙන්නේ කාරණා. ඇත්තටම මේ දෙකේ සම්බන්ධය කොයි වගේද අපිට ඒකේ බලපෑම් කොයි වගේද පුද්ගලයෙක්? ඔව් සුබවාදී කියන එක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඔප්ටිමිසම් කියලා. ඊළඟට පෙසිමිසම් කියලා කියන්නේ අසුබවාදී. වචන දෙක තේරුම් ගන්න. එතකොට සුබවාදී කියලා කියන්නේ කිසියම් දෙයක් අපි කියන්නේ ඕනෑම දෙයක් සුබවාදී අසුබවාදී නැහැ. ඒ ඒක Taman දෙකට දෙන අර්ථකථනය අනුව තමයි සුබවාදී අසුබවාදී වෙන්නේ. දැන් අපි කියමු අපි පාරේ යනකොට කවුරු හරි හයියෙන් කෑ ගන්නවා. එතකොට එයා කෑ ගහන භාෂාව අපිට තේරෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් එන්නේ නැහැ. එතකොට අපි ඒක සුබවාදීත් නැහැ අසුබවාදීත් නැහැ. අපි යන. අපි කියමු එයා කතා කරන්නේ ප්‍රංශ භාෂාවෙන්. අපි ප්‍රංශ දන්නේ නැහැ. එතකොට අපිට ඒක ප්‍රශ්නයක් උත් නෙවෙයි. දැන් අපි හැබැයි ප්‍රංශ දන්නවා නම් ඒ කතා කරලා බයිටේ බට කියලා තේරෙනවා නම් එතකොට මගේ චින්තනය වෙනස් වෙනවා. එතකොට ඉස්සෙල්ලා දැන් මගේ අසුබවාදී වෙනවා. ඇයි දැන් මෙයා මට තමයි බයි. එතකොට දැන් මෙතෙක් කල් අපිට තේරුන්නේ නැති හින්දා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක තමයි එතකොට පසින්දුරන්ගෙන් ගෝචරය කරන විදිහට තමයි ඒක අසුබවාදී සුබවාදී වෙන්නේ. ඒතර ඕනම දෙයක් අපි කෙනෙක් ලස්සනයි අවලස්සනයි කියලා තීන්දුව කරන්නේ ඒ පුජ්‍යලයා හනුව නෙවෙයි. ඒ පුජ්‍යලෝ කොහොමද ඉන්නවා. එතකොට දැන් සමහර අය හිතනවා මෙයා ලස්සනයි. මෙයා මගේ පෙම්වතිය කරගන්නවා. එතකොට ඇයි ඒ කරේ? ඒකට එයාට ඒ පුජ්‍යලයාගේ ලස්සන පෙරුණා. හරි එතකොට වෙන කෙනෙකුට ඒක පෙරුන්නේ නැහැ. ඒකට මට පෙන්නලා වෙන කෙනෙකුට පෙරුන්නේ නැහැ කියන්නේ එයාගේ අර්ථකථනය. ඒතර අර්ථකථනය අනුව තමයි ඒක එයා පොසිටිව්. අනිත් එක්ක කෙනාට ඒක නෙගටිව්. සමහරවිට දැන් ලංකාවේ අපිට අපි හිතමු අප්‍රිකානු අය එහෙම සමහරවිට එච්චර ලස්සනයි කියලා පේන්නේ නැහැ. හැබැයි අප්‍රිකානු අයට ඒක වෙනසක් පේන්නේ නැහැ. ඒගොල්ලෝ රූප සුන්දරියොත් තෝරනවා. එතකොට ඒගොල්ලෝ ඒ දකින්න මොකද ඒගොල්ලන් සංස්කෘතිය අනුව ඒගොල්ලන් වටපිටාව අනුව ඒගොල්ලෝ දැකලා තියෙන දේවල් අනුව ඒගොල්ලෝ එක සුන්දරයි කියලා හිතන. ඒගොල්ලෝ හිතන්නේ මේ සුදු අයට මොකක් හරි ලෙඩක් කියලා. දැන් අර වාරිස් ඩයරි කියලා තියෙනවා මේක දැනගදී මේ සුදු අය දැක්කම හිතනවා මේගොල්ලෝ මොකක් හරි ලෙඩක් කියලා. ඒගොල්ලෝ අඩු ගන්න බෙහෙතක් දෙන්න ඕන කළු කරන්න. ඒ ඒගොල්ලෝ දකින්නේ සුදු කියන්නේ ලෙඩක් හැදිලා සුදු මෙලි වෙලාවයි කියලා. ඒතකොට ඒගොල්ලන්ගේ අර්ථකථනය ඒක. එතකොට අර්ථකථනය දෙන්නේ තමන්ගේ ඇතුළේ තියෙන දැක්ම අනුව තමයි. එතකොට සුබවාදී අර්ථකථනයක් දෙන්න පුරුදු වෙච්ච අය හැමතැනම තියෙන සුබවාදීව දකින්න. ඒතර අපි කියනවා මේ අර වලාකුලේ රිදීරක් දකින්නවා කියන්නේ. ඒ වලාකුලේ රිදීරක් දකින්නේ පොසිටිව් අය. සමහරව හැමතැනම දකින්නේ නෙගටිව් ලක්ෂණ. එතකොට ඕනම දෙයක අපි කියන සමහර සිංහල කියවනොත් තියෙනවා අපි පුවක් ගහක නැග්ගත් දෙබලක් තියෙනවා කියන්නේ. ඒක නෙගටිව් අයට එහෙම තමයි. ඒගොල්ලෝ හැමදැනම අඩුපාඩුකම්. දැන් අපි කියමු ආණ්ඩුවක් ආවම ඊට පහුවෙන්ද වෙනකොට ඒගොල්ලෝ මේක දිව්‍ය ලෝකයක් කරන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ අසුභවාදී අය හිතන්නේ එහෙම තමයි. සුභවාදී අය හිතන්නේ අපි අඩියෙන් අඩි ගිහලා මෙතෙන්ට අපි යන්න ඕනේ. ඒත් සුභවාදීයට දැක්මක් තියෙනවා. ඉලක්කයක් තියෙනවා. අවුරුදු ගානකින් පස්සේ ළඟා වෙන තැනක් තියෙනවා. අසුභවාදී අය දකින්නේ හැම දෙයකම අඩුපාඩුකම්. එතකොට ඒගොල්ලන්ට හොඳක් පේන්නේ නැහැ. සමහරවිට ඕනෑම දෙයක අප් ඇන්ඩ් ඩවුන්ස් තියෙන. හොඳ නරක තියෙන. අපි වන්න හොඳ වැඩිද නරක අඩුද කියලා. ඒකට හොඳ වැඩි කරගන්නේ කොහොමද කියලා. නැත්නම් හැම එකම මේ තියෙන අඩුපාඩුකම් ටික විතරක් කතා කරයි කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි පාරක් හදනවා කියලා. දැන් මේ පාරක් හැදුවම පාරේ පොඩි වලගොඩලි තියෙන. ඒ වලගොඩලි විතරක් දැකලා කතා කරොත් වැඩක් නැහැ. අපි යාර පාර හදලා තියෙනවනේ. දැන් මටම අත්දැකීමක් තියෙනවා. දැන් මම ඉස්සර අපේ හයිවේ එක හදපු දවස්වල මගේ යාළුවෙක් ආවා කැනඩාවෙ ඉඳලා. මම එයාත් එක්ක මාතර පැත්තට ගියා. යනකොට මං කෝ අපේ මොකද මං ලෝකේ හයිවේ කීපර් ගිහින් තියෙනවා. ඉතින් මං කෝ අපේ තරම් ලස්සන හයිවේ එකක් මං කොහෙවත් දැකලා නැහැ. මං කෝ අපේ හයිවේ කොච්චර ලස්සනද කියලා. කියන්නේ අපිට මේ පැත්තෙන් පොල් තියෙනවා, ඊළඟට තේ තියෙනවා, කුරුඳු තියෙනවා, මංජොක්ක තියෙනවා, කුඹුරු මේ හැම දිගින් දිගට එක රබර් තියෙනවා, කටුපොල් තියෙනවා. හැම જાතිම වෙනසක් තියෙනවා ඒ හයිවේ එක යනකොට. දැන් ඕක කොහෙවත් ඔකට දකින්න හම්බෙන්නේ. එක්ක දකින්න කුඹුරු නම් කුඹුරුමයි. පොල් නම් පොල්මයි. එකම જાතිය නැත්නම් කැලයක් නම් කැලයක්මයි. අපේ වගේ මෙහෙම විවිධත්වයක් නෑ. ඉතින් එයා කියන ඔව් ඒක නම් හරි ලස්සන තමයි. ඒ වුණාට මේ තාම මේ වටේ ගස් නැහැනේ. ඒ කියන්නේ එයාට අර ගස් නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ හයිවේ එක හදලා මාසෙන් ගස් හදන්න බෑනේ. මං කව තව අවුරුදු 10ක විතර එන්න තවර ගස් හදලා තියන්නම් කියලා. ඒකට එයා දැක්කේ ඒ අඩුව විතරයි. එතකොට එයාට අර හයිවේ එකේ තියෙන හොඳවත් වටේ තියෙන ලස්සනවත් ඒ සුන්දරත්වය සේරම දකින්න ගමන් හිතනවා ඒව දැක්කත් එයාට මදි.
ඒ කියන්නේ ගස් නැහැ. ගස් තියුණා නම් තමයි සන්තෝෂ නැහැ. ගස් හැදුවා නම් තව මොකක් හරි කියනවා. ගස් වල මල් නැහැ නේ. ඔය මොකයි ඍණාත්මකව දකින්නේ අඩුපාඩු කන්ටි විතරයි. ඉතින් ඒකෙන් Tamanට ඇති වැඩකුත් නැහැ. ඒ රටේ ඉන්නට වැඩකුත් නැහැ. රටකට වැඩකුත් නැහැ. ඒතකොට අපි ජනතාවක් නිදන්තරයෙන් පුරුදු කරලා තියෙන ඍණාත්මක හැයින් බලන්න නම් ඒ කියන්නේ රට පරිහානියටපත් වෙනවා. රටක් පුරුදු කරලා තියෙන ධනාත්මක හැයින් බලන්න ඒ රට දියුණු වෙනවා. ඒකයි රටට ආදරය කරන ජනතාවකින් රටවල් දියුණු වෙන්නේ. රට ආදරය කරන්නේ නැති ජනතාවකින් රටවල් පිරියෙන්නේ එකම හේතුව ඒකයි. දැන් අපේ රටවල් පුරුදු කරලා තියෙන්නේ මේකත් රටක්ද කියලා අහන්නනේ. මේ දුබල්කම. දැන් අපි කියන්නේ දැන් මේට වඩා අමාරුවෙන් ජීවත් වෙන පිටරට ගිහිල්ලා. අපි හිතන්නේ පිටරට ගියා බොහොම සැපෙන් ඉන්නවා කියලා. ඉතින් මීට වඩා බොහොම දුකෙන් තමයි ඉන්නේ. සේරම තමන්ම කරගෙන තමන්ම ඔය අයිස් කඩ උදේට හිම අයින් කර මහා ජංජාලයක් කර ජීවත් වෙන්නේ. හැබැයි මෙහෙ අපිට ඇවිල්ලා කියන්නේ මහා ලොකුට ජීවත් වෙනවා කියලා. මොකද ඒගොල්ලෝ එහෙට ගියාම හිතන්නේ අපි ඉන්න රට හැන්නුව අපි දැන් ශක්තිමත් කියලා. ඒ සිතිවිල්ලෙන් තමයි ඒගොල්ලෝ ඉන්නේ. නැත්තම් කාගෙන ඉන්න බෑ. ඒ කියන්නේ හිම විතර මට්ටමේ ඉන්නවනේ දැන් අපේ අය ගිහිල්ලා. ඉතින් පොරවගෙන ඇඳුම් හයක් රැඳගෙන එළියට වහින්න නැතුව මාස 4-5ක් ඉන්නවා සීත කාලෙට වෙලා. හැබැයි ඒත් හිතන්නේ බොහොම සැපයි කියලා. හැබැයි මෙහෙ ඇවිල්ලා බොහොම හොඳට ඉන්න පුළුවන්. ඉතින් අපේ රටේ අර ඒක අපි ඒක කාටවත් කියන්නේ නැහැ. දැන් මම මේ ඇඳුම ඇඳගෙන තමයි දවස් 365 මට ඉන්න පුළුවන්. මම දේශන වලට යන්නෙත් මේ ඇඳගෙන එළිය යන්නෙත් මේ ඇඳගෙන මේවට එන්නෙත් මේ ඇඳගෙන. හැබැයි දැන් මට මේ ඇඳුම ඇඳගෙන ඕස්ට්‍රේලියාවේ ඉන්න බෑනේ සීත කාලේ. තව ඇඳුම් 4-5ක් උඩින් අඳින්නේ. ඔයලා එංගලන්තෙට ගිහලා තවත් අඳින්න ඕන. ඒ උෂ්ණ කාලේ මේකක්වත් බෑ සේරම ගලවලා ඉන්න ඕන. මේවා අපේ රටේ ඔච්චර ස්වභාවිකව තියෙන හොඳ කාලගුණයක්, දේශ ගුණයක් තියෙන රටක්. ඉතින් හොඳට දේවල් පැලවෙන රටක්. හැබැයි අපේ රට ගැන කතා කරන්නේම මේකත් රටක්ද කියලා. මම දැකලා නැහැ මෙච්චර හොඳ රටක් ලෝක කොහෙවත්. මොකද දැන් අපේ රටේ උඩ බැලුවත් කන්න දෙයක් තියෙනවා, බිම් බැලුවත් කන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ උඩ බැලුවත් අඹ තියෙනවා, කොස් තියෙනවා, දෙල් තියෙනවා, හැම දෙයක් තියෙනවා. බිම් බැලුවම අල වර්ග, බතල වර්ග සේරම තියෙනවා. කොයි රටේවත් නැහැ ඕක. හැම රටක උඩ බැලුවොත් හිස් සහසක් තමයි, බිම් බැලුවොත් මුකුත් නැහැ. එතකොට හැබැයි ඒගොල්ලෝ අර වවලා තියෙනවා, කොහේ හරි ෆාම් වල කියලා ගෙනල්ලා දෙනවා. ඒක වෙන කතන්දරයක්. හැබැයි ඉතින් ඒකයි අර අපිට කොච්චර අර්බුද ආවත් අපේ රටවල් බේරෙන්නේ. ඉතින් කොරෝනා ආපු කාලේ වුණත් අපේ මිනිස්සුන්ට මොහරි නොමැරි කාලා බීලා ඉන්න මොන හරි තියෙනවා. ගම් වතුරාවත් ආර්ථික අවපාතාවත් මොකද අපිට අවුරු මාස 3න් 3ට කුඹුරු පැහැෙනවනේ. මාස 3ට කුඹුරු පැහැෙනවා නම් ගස්වල පොල් තියෙනවා නම් මිනිස්සු මේ රිස්ටියක් හදාගත්තම පොල් සම්බලයි වතුයි කාලා ජීවත් වෙන්න පුළුවන්. මැරෙන්නේ නැතුව ඕන තරම් කල් ජීවත් වෙන්න පුළුවන්. අන්තික රස ජීවත් වෙන්න පුළුවන්. ඔක ඔය වෙන රටවල නැහැ. දැන් අර පහුගිය කොරෝනා කාලේ ඔයගොල්ලෝ දකින්න නැති ඒ ඇමරිකාවේ කොච්චර කාර් පොලිමත් තියුණාද අර බඩු ටික ගෙනියන්න. ඒගොල්ලෝ බඩු හදලා දුන්නා අර ආධාර තමයි ඉතින්. එතකොට පැකට් හදලා දෙනවා. ඒක ගන්න හිටිය 70 ගණන් පොලිමේ. අපිට එහෙම ඉන්න ඕනේ නැහැ. අපිට මොකක් හරි වත්තේ වවා ගත්තා අපි කරේ පලා වර්ග ටිකක් වවා ගත්තා. වටපිට බැලුවම කොස් තියුණා, දෙල් තියුණා, ඊළඟට කෙහෙල් මුව තියුණා, ඊළඟට කොහිල තියුණා. අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපේ ගම් වලත් මේ මිනිස්සු ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඒක වටිනාකම. ඒක තමයි අර ධනාත්මකව එයක් දෙයක් දකින්නකොටයි ඒක පේන්නේ. එහෙම නැත්නම් අර කොහේ හරි තියෙන රටක තියෙන ඔය ඇපල් ටිකක් මිදි ටිකක් ගෙනල්ලා කනවයි කියන එක ඍණාත්මක දෙයක්. ඒතකොට දැන් ඇත්තටම බැලුවම ඔය ඇපල් කියනවා ලංකාවේ මම නම් සතුරෙකුටවත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ කණ්ඩ හොඳ නැති දෙයක්. මොකද ඒකේ තියෙන අංකයක්. මම දැන් මතක් කරන්නත් ඕනේ. ඔය අංක 9000 ගානෙන් පටන් ගන්න අංක තියෙන ඇපල් විතරයි කණ්ඩ හොඳ. ලංකාවේ කිසිම සුපර් මාකට් එකක මට හම්බෙලා නැහැ ඒ අංකෙන් තියෙන ඇපල්. මෙහෙ තියෙන්නේ 4000 ගානෙන් සහ 3000 ගානෙන්. 4000 ගාන කියන්නේ කල්පවදින්න විසනාශක ගහලා තියෙන. 3000 ගාන කියන්නේ මුල ඉඳලම විසනාශක ගහලා තියෙනවා. එතකොට අපි කන්නේ එහෙම් පිටිපස්ස. ඊට පස්සේ කියනවා පිළිකා හැදෙනවා කියන්නේ. ඉතින් පිළිකා රෝහල් යන්නේ ඔය කාලා තමයි. සමහරලාට මිදි තියෙනවා ළමයින්ට වඩා වයසයි මිදි ගෙඩි. ඒ කියන්නේ ළමයාට මාස 6යි මිදි ගෙඩියට අවුරුදු දෙකමාරයි. දැන් ඒව තමයි අර බෙහෙත් ගහලා තියන් ඉන්නේ වස තමයි මේ කණ්ඩ දෙන්නේ. ඉතින් ඒවා බොහොම සුඛෝභෝගී දේවල් කියලා පුරුදු කරලා තියෙනවා. දැන් ඒ චින්තනයේ තියෙන්නේ. හැබැයි ඉතින් අපේ මේ තියෙන ස්වාභාවික ආහාර ඒ වගේ දේවල් කියන හොඳයි කියන එක ඔළුවේ නැහැ. ඒතර පෙර જાතියක් හිතන්නේ කොහොමද? ඒ જાතිය දියුණු වෙන්නේ එහෙමයි. ඒකයි ආනෝල්ඩ් ටොයින්බි කිව්වේ. ආනෝල්ඩ් ටොයින්බි අනිත් පැත්තට අධ්‍යයනය කළා තියෙනවා රට මේ ශිෂ්ටාචාර 20ක් වැටිච්ච. ඒ බිඳවැටි ශිෂ්ටාචාර 20ම තියෙන්නේ ඔන්න ඍණ චින්තනය අතුල් කරලා තියෙනවා. එතකොට ඔබට බෑ අපි තමයි සාර්ථක ලුඟක් ඔය ඇමරිකාවේම රතු ඉන්දියන්වරු නැති කරලා තියෙනවා. ඔස්ට්‍රේලියා ඇබෝරිජිනල්ස්ලා නැති කරලා තියෙනවා. ඒ නැති කරේ ඒගොල්ලෝ සේරට බොණ්ඩ පුරුදු කරලා ඊළඟට ඒගොල්ලෝ දුර්වල තත්ත්වයටපත් කරලා ඒලට හිංසා කරලා ඒගොල්ලන්ගේ තියෙන කොඳු කඩලා තියුණා. එතකොට තමයි අර ඍණාත්මක කතාබහ පටන් ගන්න. ඊට පටන් ගත්තම දිගටම පරිහානියටපත් වෙනවා.
දැන් අපේ රටේ වුණත් ඒක අපි කතා අපිට ඕනනම් රටක් දියුණු කරන්නත් පුළුවන් කතා බහේ රටක් පරිහරණයපත් කරන්නත් පුළුවන්. ඔව් ඒක තමයි. දැන් මේ ඉහළ ඉන්න ඒ කියන්නේ ඉහළ පාලනයේ ඒ වගේ ඍණාත්මක දේවල් පසු පරම්පරාවට එහෙම නැත්නම් රටකට දෙනකොට ඇත්තටම මේ එහෙම හැකියාවක් තියනවාද යට ඉන්න ඒ කියන්නේ ඊළඟ පරම්පරාවේ ඉන්න අයට වෙනසක් කළා ඍණාත්මක බව අපි තේරුම් අරගෙන එහෙම ධනාත්මකව නැగిලා වෙනසක් කරන්න එහෙම වෙච්ච රටවල් තියෙනවද? පුළුවන්. ඒක එච්චර අමාරු නෑ. ඒ කියන්නේ නායකයෝ කියන අය නායකත්වයට පත් වෙලා තියෙන වෙන හේතු නිසානේ. ඒතර ඒගොල්ලෝ මේ හැමාතිම උගත්තෝ උගාමාතිම පොසිටිව් අය නෙවෙයිනේ. බලේ හා ආපු අය. ඒතර ඒගොල්ලෝ අපි අමතක කළා දාලා අපිට තියෙන්නේ අපේ ක්‍රියාද අපි කියන්නේ ගම් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ දියුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන ගන්න ඉස්සලා තමන්ගෙන් පටන් ගන්න. බුදුහාර කිව්වේ ඒකනේ. අත්තාහියත්ත නෝනාතන. තමන්ට පිහිට තමන්මයි. ඒ තමන්ට පිහිට තමන් නම් ඉස්සලා තමන් පොසිටිව් වෙන්න ඕන. මේ රටක් පොසිටිව් කරන්න කතා කරන්නේ තේරුවක් නැහැ. අමතුවරුව ජනාධිපතිතුමා අගමැතිතුමා පොසිටිව් කරන්න අපිට ඕනේ නැහැ. ඉස්සලා ඕනම තලයක පොසිටිව් කෙනෙක් ඉන්න පුළුවන්. ඔක හොඳට ඔප්පු කරලා තියෙනවා නාසි යුද්ධ වෙලාවේ නාසි අර විශාල මේ විශ්ලේෂණ කරපු අවස්ථාවත් මතුවෙච්ච මිනිස්සු ඉන්නවා. දැන් ඔය වික්ටර් ෆ්‍රැන්කල් කෙනෙක් හොඳ එක්කෙනෙක් ප්‍රොෆෙසර් කෙනෙක් වික්ටර් ෆ්‍රැන්කල් එයාත් ඔය නාසි එක හිර කඳවුර හිටපු එක්කෙනෙක්. පස්සේ ඒකෙන් බේරලා ඇවිල්ලා එයා පොතක් ලියලා තියෙනවා. මිනිස් ජීවිතයේ අරුත සොයා කියන. ඒ පොතේ ඊට පස්සේ ලෝගෝതെරපි කියලා වෙනම ෆිල්ම් මේ උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. ඔහු කියන ඕනෑම ව්‍යසනයක් අවස්ථාව වුණත් මේ පොසිටිව් මිනිස්සු ඉන්නවා. එතකොට මම එයා දැකලා තියෙනවා. ඒක තමයි ලියලා තියෙන්නේ. දැන් මේක මමත් අත්විඳලා තියෙනවා සුනාමි අවස්ථාවේ. දැන් සුනාමි අවස්ථාවේ මම මුගක් උදව් කරපු එක්කෙනෙක් පාරේට අපි වැඩ කරා. අහුන්ගල්ල පැත්තෙන් පටන් ගත්තා. මිරිස්සෝ කිරින්ද පැත්තම ඒ හැමතැනම අපි ගිහිල්ලා වැඩ කරා. එතකොට අපිට හම්බුණා ඒ කඳවුරු වලම අර අඬා කේන්ද්‍රිකා ඉන්න අය අතරෙම ටික දෙනෙක් ඉන්නවා ඒගොල්ලොන්ට අස්වසමින් කොහොම හරි මේක කරගමු කියලා ජවයේ කවන තරුණයෙකු ටිකුත් හිටියා. ඒතකොට අපි දැන් අපිට ගියාම ඒගොල්ලෝ තමයි ලඟ වෙන්නේ. අපි මොන හරි කරමු සර් මේගොල්ලෝ මෙහෙම ඉන්නේ කියලා. ඒගොල්ලෝ ඒක ඇවිල්ලා ඒගොල්ලොත් ඒ විඳ දුක විඳිනවා. ඒගොල්ලොත්ගේ ගෙවල් කැඩිලා. හැබැයි උනට ඒගොල්ලෝ සිතින් කැඩිලා නැහැ. ඒගොල්ලෝ අරත තල්ලු කරගෙන යන කණ්ඩායමක් හිටියේ. ඒ ඕනෑම ගම් වතුරක් වෙලා ස්වාවිව්‍යසනයක් වෙලාක ඒ මතුවෙලා එන්නේ පොසිටිව් අය. අනිත් අය මේවට බැර දැන් බස් එකක් හැමෝත් එම් බස් කාර්ය බැර වෙන්න ඔසකර ඒගොල්ලෝ ගිහිල්ලා අඩු ගානේ ලෙඩාවක් ගේන්නේ නැහැ. පොසිටිව් අය තමයි ගේන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ උගත් අය ටිකක් නෙගටිව් වැඩි. ඒ සාමාන්‍ය නූගත්කමත් හොඳයි කියලා හිතන එක අවස්ථාවක් තියෙනවා. මොකද ඒගොල්ලෝ හුඟක් පොසිටිව්. පාරේ ඇක්සිඩන්ට් එකක් වුණත් උදව් කරන්නේ ඒගොල්ලෝනේ. අනිත් අය අත වඩාගෙන යනවා මොකද කියලා ඒගොල්ලන්ට පිටිරිගේ අනිත් අය උදව් කරන ආකල්පත් ඇවිල්ලා නැහැ. අරගොල්ලෝ එහෙම නෙවෙයි. ඒගොල්ලෝ තාම කොහොම හරි එකතු කරලා මේක ජයග්‍රහණය කරන්න ඕනේ. ඒකින්ද මේ රටක නායකත්වයේ අනිවාර්යයෙන්ම පොසිටිව් වෙන්න ඕන තමයි. හැබැයි නායකත්වයේ නෙගටිව් කියලා අපි නෙගටිව් වෙන්න හොඳ නැහැ. අපිට තියෙන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ වැඩ බලා ගන්න කියලා අපි අපේ වැඩේ කරගෙන යන්නේ. එහෙම කරන් යන්න පුළුවන්. හැබැයි දෙගොල්ලෝ මේකට එකතු වුණොත් තමයි මේකේ ඉක්මන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් අපි කියවනේ මේ පුද්ගලයෙක් විදිහට තමන් තමයි මුලින්ම වෙනස් වෙන්න ඕනේ. තමන් කවුද කියලා අවබෝධ කරගත්තා නම් වඩාත් පහසුයි. දැන් මේ එහෙම තමන්ගේ ජීවන ඉලක්ක ජය ගන්න කොහොමද තමන් ඒ ගැන තේරුම් අරගෙන ඉදිරියට යන්නේ මේ කතා බහත් එක්ක? දැන් මම බෞද්ධනේ. දැන් අපි බුදුහාමුදුරුවෝ තමයි අපිට කෙලින්ම මඟ පෙන්නලා තියෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකනේ බුදුහාමුදුරුවෝ මුලින්ම අවස්ථාවේ පොතේ හැටි කියන්නේ අග්ගෝ හමස්මි ලෝකස් ජෙට්ටෝ හමස් සෙට්ටෝ හමස් මේ කියන්නේ මම ලෝකේ අග්‍රම සහ ජේෂ්ඨම සහ ශ්‍රේෂ්ඨම පුජ්‍යලනවා කියලා තමයි පටන් ගත්තේ. ඒතර අපිටත් ඒ වගේ මම මගේ ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියලා පටන් ගන්න මඟ පෙන්වීමක් තියෙනවා. ඉතින් අපිට කෙලින්ම සිද්ධාර්ථ කුමාරයාගෙන් මේ මඟ පෙන්වීම ගන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් නම් එහෙම කියන්න අපටත් පුළුවන් වෙන්න බෑ. මම ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් උසස් පුජ්‍යලයක් ජේෂ්ඨ පුජ්‍යලයට පත් වෙනවා. तो श्रेष्ठ පුජ්‍ය උසස් පුජ්‍යලෙක් වෙන එක නිකන් උකටෙල්ල වල පැත්තෙල්ල බෑනේ. ඊට පස්සේ ඒ ගැන වෙහෙසෙන්නට ඕනේ. තියෙන දේවල් ඉගෙන ගන්නට ඕනේ. දැන් ඒක සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 16ක් 20ක් වෙනකම්ම හොඳට ශිල්ප ඉගෙන ගත්තා. ධනු ශිල්පයේද හැම දෙයක්මනේ. ශිල්ප 64 ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඊට පස්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා. ඒ දුෂ්කර ක්‍රියා කරෙත් මොකද ටාගට් එකක් තියාගන්න. එතකොට දුෂ්කර ක්‍රියා කරේ නෙගටිව් චරිතයක් නෙවෙයි. පොසිටිව් චරිතය. ඒ කියන්නේ ධනාත්මක ස්වයං කතා. මම මෙතනින් මගේ හම්මස් ඇටලෙන් වේල්ලා ගියත් මම නැගිටින්නේ නැහැ කියලානේ. අවසානයේ වාඩුවනේ. ඒතර ඒ කියන්නේ ඒ තරම් ශක්තිමත් ස්වයං කතනයක් මම කොහොමද දැකලා නැහැ. මගේ අරමුණ ඉෂ්ට වෙනකන් මගේ හම්මස් ඇටලේ වියලී ගියත් මම මෙතන නැගිටින්නේ නැහැ කියලා කියපු අවස්ථාවක් තියෙනවා. අර ඒ තමයි ජවය. එතකොට දැන් අපි ඒව මුකුත් නැතුව එක වේලක් කන්න නැතුව නාම කේන්ද්‍රී ගන්නවා. හැබැයි බෞද්ධයෝ කියලා කියනවා. අපි බෞද්ධ බුදුහාමුදුරන් ගැන අපි ආදර්ශ ගන්න. අපි ගන්න ඕනේ ඒ ආදර්ශ ටික. කොහොමද මේ අභියෝගේ ජයග්‍රහණය කරන්නේ?
මෙතෙක් ලෝකේ කිසි කෙනෙක් හඳුනා නොගත්තු සත්‍යයක් කරා යන්නේ. ඒ කියන්නේ නොපෙනෙන දෙයක්නේ. නොපෙනෙන දෙයක් හොයාගෙන යන්න කොච්චර ජවයක් තියෙනවද? අපි යන්නේ අපිට දන්නේ දන්නා දෙයක් හොයාගන්නේ. අඩගාඩි බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරපු මාර්ගය තමයි අපි යන්නේ. එතකොට අපි දන්නවා මේ කොහෙටද යන්නේ කියලා. අපිට යන මාර්ගෙත් දන්න. දැන් සිද්ධාර්ථ තාපසයා දන්නෙත් නෑ යන්නේ කොහෙටද කියලා. හැබැයි යන්න ටාගට් එකක් තියෙනවා. එතෙන්ට යනවා. ඉතින් එතකොට අතරමඟදී පොඩි අවස්ථා ලැබුණත් අතහරිනවනේ. දැන් අපි කිව්ව ආලාර කාලාම කිව්වා අපිත් එක්ක මාත් එක්ක ඉන්න මගේ ගෝලියෝ දෙකට බෙදාගෙන ඔබතුමා මේ කණ්ඩායම බාර ගන්න මම මේ කන්න. ඒතකොට එයා කිව්වා නෑ මට ටාගට් එකක් තියෙනවා. මට ඉලක්කයක් තියෙනවා. මම මෙතනින් නවතින්න ආපු කෙනෙක් නෙවෙයි කියලා තමයි එතනින් ගිහිල්ලා උද්දකරාම පුත්තම. උද්දකරාම පුත්තට පුළුවන් නේව සංඥා නා සංඥාතන කියන මට්ටමට යන්න. එතකොට කිව්වා මේ ඒ කියන්නේ එතනින් එහාට යන්න බෑ. එතකොට ඒ කිව්වා මෙතන නවතින්න මම සේරම ගෝලියෝ ටික බාරකට දැන් මම වයසයි. නෑ මට ටාගට් එකක් තියෙනවා. මට ඉලක්කයක් තියෙනවා. පස්වග මහන්නේ. දැන් මෙහෙම ගියානේ හොයාගෙන දැන් අපිට නම් කිව්වොත් උපාදේ කරන අතර පොඩි රස්සාත්වක නවත්තලා එන්න කියලා අපි යනවා. අපේ ජීවිතේට අදාළ වගේ මේ වදා කියලා නවතින්න. දැන් එහෙම නෑ. ඒ කියන්නේ පොසිටිව් එක්කෙනා ටාගට් එකට කාගෙන යනවා. අන්න ඒ යන්න තරම් ආත්ම සවිය ජවයක් ස්වං කතාවලින් ඇති කරගන්න. ඒ කියන්නේ Tamanටමනේ Taman කියාගත්ත. ඒකට දැන් එක තරක තියෙනවා රාමා වතුරේ තියෙනවා මේ ලස්සනට කියලා මේ ගුරුල් ගෝමි මේ කාන්තකස්සයට සිද්ධාර්ථ තාපසයා කියනවා ගඟෙන් පයින්කොට තෝ මාතරවා මා ලෝතරෝමි කියලා. ඒ වචන හරි ප්‍රබලයි මා අසම් වචනයක්. තෝ මාතරවා කියන්නේ ඔබ මාව එගොඩ කරන්න මම ලෝකෙම එගොඩ කරනවා. ඒතකොට ටාගට් එක ඒකයි. තෝ මාතරවා මම ලෝතරෝමි කිය. එතකොට ලෝකෙම තරවන්න කියන්නේ ලෝකෙම එගොඩ කරන්න මම මේ උත්සාහය ගන්න කියන එක ඉලක්කය. එතකොට අපිට එහෙම ඉලක්කයක් තියෙන කෙනෙකුට තමයි එහෙම ගමනක් යන්න පුළුවන්. ඒත් ඉස්සෙල්ලම තමයි අපිත් ඉලක්ක හදා ගන්න ඕනේ. ඉතින් මේ ලෝකේ තරවන්න එක මොකද Taman තරණේ තර වෙන්නවත් මේ ඉලක්කයක් හදා ගන්න බෑ. එහෙම ඉලක්කයක් හදාගත්තම තමයි අර පිටිපස්සේ කියන තල්ලු එන්නේ. ඒ තල්ලු ආවම තමයි ගමන යන්න පුළුවන්. ඒතර පුංචි බාධක තිබුණොත් අපි ගණන් ගන්න නැහැ. බාධක උඩින් පැනලා යන්න ශක්තිය තියෙනවා. ඉතින් අපි ජාතියට උගන්වන්න ඕනේ මේ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන්. මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි. මේක තමයි මේක. ඒක දැන් මම කතා කරන්නේ මේ රටට නෙවෙයි. මම කතා කරන්නේ එක පුජ්‍යලයක්. ඉතින් ඒ පුජ්‍යලයා මේ අහගෙන ඉන්න පුජ්‍යල හිතනවා ඔව් මේක අහලා මමත් එහෙම වෙන්න ඕන. ඒ જાතිය පොත්පත්තියක් කියවන්න ඕනේ. එහෙම මග පෙන්වීම් ටිකක් ගන්න ඕනේ කියලා හිතුවොත් එයාටත් මේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේවා තමයි නවකතා වලින් කිටිතර අපි දැන් අපේ තියෙන වෙනම පෞරුෂවර්ධන පාඨමාලා කියලා මම උගන්වන පාඨමාලාවක් තියෙනවා ඔන්ලයින් පාඨමාලා. අපි ඒගොල්ලෝ මාස 4ක පාඨමාලා අපි ඒගොල්ලන්ට කියනවා මේ මාස 4 ඕගොල්ලෝ මේ අනවශ්‍ය ප්‍රවෘත්ති බලන්න යන්න එපා. අනවශ්‍ය මේ මාස 4 කරන්නේ පොසිටිව් පොත් හොයලා කියවන්න. ධනාත්මක සාකච්ඡා විතරක් කරන්න. අපේ මේ දෙන මොඩියුල් ටික විතරක් කියවන්න. ඒ මාස 4 කියවල ඉවරලා ඕන දෙයක් කරනවා. එතකොට ඒගොල්ලෝ සකස් වෙලා ඉවරයි. එතකොට ඒගොල්ලෝ හිත සකස් කරගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ට වෙන බාහිර බලපෑම් ආවත් ඇතුළට යන්නේ නැහැ. හරි අවබෝධය ලබාගෙන අවබෝධ විතරක් නෙවෙයි ශක්තියම ලැබලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට කියනවා ඔව් දැන් මම සාර්ථක කරනවා. දැන් මට අලුත් අදහස් පහළ වෙනවා. අලුත් දේවල්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන එක තැනක ධම්මපදයේ තියෙනවා අර අහන්නාගෝව සංගාමේ චාපාතෝ පත්තන් සංග ගාතාවක්. ඒ කියන්නේ යුද්ධට ගිය ඇතෙක් වගේම. යුද්ධට ගිය ඇතෙක් කියලා කියන්නේ දැන් ඉස්සර යුද්ධයට ඇතෙක් කරිනකොට බොඩි ආමරයක් අඳිනවා. ඒ කියන්නේ අර වාහනේ 70ක්. අර පෙරහැර කාලට අර 70ක් අඳින්නේ. ඇඳුමක් අලින් ඒ වගේ ඇඳුමක් අඳිනවා. ඒ ඇඳුම අඳින්නේ මොකද? කවර බාධකයක් ආවත් ඒක වදින්න නැති වෙන්නේ. දැන් මේ ඇතා ගිහිලා දලෙන්නේ කඩන්නේ අර පවුර කඩනකොට උඩ ඉඳලා ලෝදියාවක් කරනවා. ලෝදියාවක් කරාම ඇතාගේ ඇඟේ යන්නේ නැතුව මේ 70 දිගේ පල්ලෙහාට යනවා. ඇයි වාහනේ 70ක් නේ. ඊළඟ දෙපැත්තෙන් ඊතල 100ක් විතර එනවා එකපාරට. එතකොට ඇතුළට යන්නේ නැහැ. සේරම වදිනවා 70 වැදිලා වැටෙනවා. බුදුහාර කර මමත් අන්නේ වගේ තමයි. යුද්ධට ගිය ඇතෙක් වගේ. කවුරු මොනවා කිව්වත් මොන ඊතල එව්වත් ඇතුළට ගන්නෙ නැහැ. අපිට අන්නේ ශක්තිය තියෙන්න ඕන. දැන් මේ අපි කරන කියන දේවල්ට ඒක පොඩි විවේචනය. දැන් ඒව ඇතුළට ගත්තොත් අපි ආයෙ වැටෙනවා. බුදුහාර කියලා තියෙට ඇතුළට ගන්න එපා. ඒතර මිනිසුන්ට කියන දේ තමයි ඇතුළ ශක්තිමත් කරගන්න. එතකොට දැන් අපේ පාඨමාලා අපි කරන්නේත් ඉස්සෙල්ලා මාස 4ක් විතර මේ ඇතුළ ශක්තිමත් කරනවා. ඒතකොට කවර බාධකයක් ආවත් දැන් ඒගොල්ලෝ දන්නවා මේක වැඩක් නෑ ගන්න. ඊට වඩා එයා ශක්තිමත්. ඇතුළ පුද්ගලයා ශක්තිමත් වුණාට පස්සේ නැවත හිංසා කරන්න බෑ. මට මතකයි ලස්සන කතාවක් ඉස්සරහ මේක මේ පොලිස් නිලධාරියෙක් කිව්වේ කියන්නේ මේ පොලිසියේ ලොකු මහත්මයෙක්. එයා මේ දවසක් ලස්සන කතාවක් එයා කිව්වා මේ ළමයින්ට පුරුදු කරන්න හැටි. එයා කිව්වා ළමයින්ගේ කටු හයි කරන්න ඕන. කටුව ශක්තිමත් කරන්න. කොහොමද කටුව ශක්තිමත් කියන්නේ? තව දන්නෝ යහුම්ගල්ල පැත්තේ එහෙම තියෙනවා මේ කැස්බෑව ටිකට දැන් දන්නවනේ කැස්බෑ විතර දැම්මා මිනිස්සු ගිහලා කැස්බෑ විතර ටික කනවා. එතකොට කැස්බෑව වඳ වෙනවා. ඒකින්ද සමහර මිනිස්සු එකතු වෙලා ටිකක් පරහිතකා මිනිස්සු සමහර රාජ්‍යනෝ සංවිධාන කැස්බෑව බේරගන්න ආයතන තියෙනවා. ඒගොල්ලෝ ආයතන හදලා කැස්බෑ විතර ගෙනල්ලා රක් කරනවා. රක් කළා පැටවු හදනවා.
පැටව හොදලා රක්කේ යම් කිසි ප්‍රමාණයක කැස්බෑව කටුව ශක්තිමත් වුණාම මේගොල්ලෝ ගිහිල්ලා අර වතුර අයිනෙන් තියලා මූදට යවනවා. එතකොට ඒ කියන්නේ යන්නේ ඒ වගේ තමයි. අර කැස්බෑවන්ගේ කටුව ශක්තිමත් කරනවා වගේ අපි ළමයින්ගේ බුල් අවස්ථාවේ කටුව ශක්තිමත් කරන්න. එතකොට අර කාක් කන්න කොටන්න වෙන මාළුන්ට ගිලින්න බෑ කැස්බෑව. එතකොට කැස්බෑව ශක්තිමත් වෙනවා. ඒකට තමයි කැස්බෑව බේරෙන්නේ. අන්න එයාගේ උදාහරණය හරි වටිනවා. අපිත් එතකොට අපේ අර ස්වයං කතා වලින් පොත්තු කතා වලින් කටුව ශක්තිමත් කරලා තියෙනවා නම් අර කාක් කන්න විදින්න බෑ. සතුරන්ට විදින්න බෑ. මත් කුඩු වලට ඇතුල් වෙන්න බෑ. මත්පැන් වලට ඇතුල් වෙන්න බෑ. අන්න ඒක තමයි මේ ස්වයං කතා වල ධනාත්මක ස්වයං කතා වල තියෙන වටිනාකම. එතකොට ශක්තිමත් කටුවක් හදන්න පුළුවන්. ඒ වගේ ශක්තිමත් කටුවක් හදන්න උදව් වෙන කතා බහක් අද දවසේ අපි ඔබට අරගෙන ආවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපිට මේ හෝරාවකට ආසන්න කාලේ ගත වුණා දැනුනේවත් නැහැ. ඉතින් එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය දයරව නතකොරල් මහත්මයාට අද දවසේ මේ පැය අපි වෙනුවෙන් වෙන් කරලා මේ දැනුම බෙදා හදා ගන්න අපිත් එක්ක එකතු වුණාට ජයමග නාලිකාවත් එක්ක ආයිබෝන් ඔබට. අපි තවත් දවසක එතුමන්ව මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. අපි කියපු දෙයක් බලනවටත් වඩා අපි අවබෝධ කරගෙන ඒ වගේම හොඳ දේවල් කියවීම තුළින් මනසට ඔළුවට ඔබ එකතු කරගන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වේවි. ඉතින් ඒ ගැනත් මතක තියාගෙන අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියන ගමන්ම අදට අපි සමුගන්නවා. ඔබ සැමටම සුබ දවසක්. ආයිබෝවන්.